ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාමාධිපති බෙලිගල මීමුරේ ධම්වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමානි භික්ඛවේ සුඛානි කතමානි දේ Arya anarya sukhang cha arya sukhang cha ima ko bhikkave de sukhani etadaggam bhikkave de imani sukhani atidang arya sukhang titi Vihāradhipati අති පූජනීය නායක සාන්දෙන් වහන්සේ ප්‍රමුඛ විහාරවාසී පූජනීය මහා සංඝරෝණින් අවසර මම ස්ථානයේ එක්රැස් වුණා වූ සදහබර පින්නතුනි පාරම්පරිකව අපට ලැබී තිබෙන දැනුම විහාරස්ථානයේ ආශ්‍රයෙන් පාසල ආශ්‍රයෙන් දහම්පසල ආශ්‍රයෙන් ඇතැම් අට පිරිවෙන ආශ්‍රයෙන් බුදුදහම ගැන කෙසේ වෙතත් ශාසන ඉතිහාසයේ බෞද්ධ සංස්කෘතිය සහ වෙනත් ආගම් පිළිබඳව මහ විශාල දැනුමක් අපි ලබාගෙන තිබෙනවා. ඇතැම් විට මේ දැනුම එකට එකක් පරස්පරයි. නොගැලපෙනවා. තේරුම් ගන්න බෑ. වෙන්න පුළුවන් විදිහක් නෑ ඒවයි සමහර විට. මෙන්න මේ වගේ අපේ බෞද්ධ පින්නතුන්ගේ චින්තනය කුමක් කළ යුතුදැයි වටහාගත නොහැකි ආකාරයේ අවුලටපත් වුණ මට්ටමකයි අපි ඉන්නේ. මගේ ජීවිතේ මම වෙන මොකක්වත්ම කරන්නේ නැතුව ඒ කියන්නේ රැකියා ආදී දේවල් ගොහින් කාලය ගත කරන්නේ නැතුව ත්‍රිපිටකයත් එක්කලා ඉඳිමින් විවිධ චින්තනයන් අදාරමින් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු කුමක්දයි හොයපු කෙනෙක්. ඒ හොයවෙන් පස්සේ තමයි 2005 විතර ඉඳලා මට තේරෙන දේවල් මම නිදහසේ කියන්නේ. එවෙන් කිසියම් නින්දාවක් නැත්නම් මේ නින්දාව මටයි ලැබෙන්න ඕන. මා පැවිදි කළ ගුරුවරයාට හෝ මා හැදු වැඩු මව්පියන්ට නෙවෙයි. ඒ යම් කිසි සත්‍යයක් තියෙනවා නම් ඒ කිසිම ප්‍රශංසාවක් මට ඕන නැහැ. අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගන්නයි තියෙන්නේ. මේ අනුව මම තනි වචනයක් දෙකකින් කිව්වොත් එහෙම ඔබ හැමෝම ජීවිතයේ සැනසීම හොයා යන අය. නමුත් ඔබ සැනසීම හොයා යන්නේ වැරදි දැක්මක් ඔස්සේ. ඒ නිසා හොයන සැනසීමෙන් සීමිත ප්‍රමාණයක් ඇරුණාම ඊට එහාට යන්න මං පෙත් විවර නැහැ, දොරටු විවර නැහැ. බලාපොරොත්තුව සැනසීම වුණාට හමු වෙන්නේ ටිකයි. ඒ ටික සම්බන්ධයෙන් බුදුන් වහන්සේ ත්‍රිපිටකය තුල වදාරලා තිබෙන්නේ 16කින් එක පංගුවයි කියලා. මුළු සැනසීම 16ක් නම් බුදුවරු ලෝට හෙළිකලා වූ ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් තොරව හොයන සැනසීමේදී හමුවන්නේ 16න් එකයි. තවත් 16න් 15ක් මේ ජීවිතයේදී ඔබට අහිමි යනවා, මගේ හැරී යනවා. 16න් එක කොතරම් කුඩාද? ඒහා සාපේක්ෂව 16න් 15ක් කොතරම් විශාලද? 16න් එකට වඩා 16න් 15 ලැබෙනවා නම් කවුද ප්‍රතික්ෂේප කරන්නේ? රුපියල් 5000ක වැටුපකට වැඩ කරන කෙනෙකුට 75000ක් මම දෙන්නම් කිව්වොත් එහෙම කවුද මේ 5000 ඉන්නේ? බුදු සමයේ දුක්ඛාගමක් යන ධර්මයේ තේරුම් නොගත් බටහිරවාදීන්ගේ කේලමක් විතරයි ඔක. හිස් ප්‍රලාපයක් විතරයි. ජීවිතේ දුකක් යන බුදු සමය උගන්වන්නේ නැහැ. ජීවිතේ හැමෝම හොයන්නේ සැපතක්.
වැරදි දැක්මක් හේතු කරන ජීවිතේ දුකටපත් වෙනවා. එහෙමයි වෙන්නේ. ඒ වැරදි දැක්ම නිවැරදි කරගන්න පුළුවන් නම් ජීවිතෙන් දුක අයින් වෙනවා ආයෙත් සැප ඉතුරු වෙනවා. සැප හොයන මනුස්සයින්ට සැප හොයා යාමේ මඟ නිවැරදි කර දෙන උත්තමයෙක් තමයි බුදුන් වහන්සේ කියලා කියන්නේ. නමුත් අපට මේ කෙටි මඟ නැත්නම් මේ කුඩා මඟ තේරුම් ගන්න අපහසු වෙලා තිබෙනවා. මේ වටා ගොනු කර තිබෙන්නා වූ බුදු සමයේ අතීතයේ සහ විවිධ ආගමික චින්තනයන් පටලවලා ඇති කරලා තිබෙන්නා වූ මේ ගැටය. අන්තෝ ජටා බහි ජටා ජටාය ජඩිතා පජා. මම මේ වගේ උදාහරණයක් කියොත් ඔබ තේරුම් ගන්නවාද? ඔබේ ගම්පියස අසලින් කැලණි ගඟ ගලා යනවා. ඔබට මේ ගම්මෝයට ගිහින් කැලණිකගේ වතුර ගන්න කියලා කිව්වොත් ආරම්භක ස්ථානයේ පටන් එකතු වෙන සියලු කැලි කසල සහිත කුඹුරු වල මඩ වතුර සහිත වැසිකිලි වල වතුර සහිත තවත් කර්මාන්ත වලින් එළියට දාපු ජරාව සහිත වතුර තමයි හමු වෙන්නේ. කවදාවත් කැලණි ගඟේ පිරිසිදු ජලය හොයන්න බෑ ගම්මෝයට ගිහින්. මේකට කැලණි ගඟයයි නම් තියන්නේ කිසියම් ප්‍රසිද්ධ කඳු වැටියකින් එන්නා වූ ප්‍රධාන උපතක් මුල් කොටගෙන. අතුරු ගංගා වෙනම තියෙන්න පුළුවන් අතුරු වැලවල්. හොඳයි ඔබට ගඟේ මුලට ගියොත් මේ කිසිවක් කලවම් වුණේ නැති මෙතරම් විශාල ජලයක් නැති ටිකක් හමු වෙනවා. ඒ නේද පිරිසිදු ජලය කැලණි ගඟේ. ශාසන ඉතිහාසයේ ගමන් මගේ 2600ක් තිස්සේ ඇවිදින් ධර්මය හොයන්න ගියොත් ගම්මෝයේ කටින් තමයි අපි මේ හොයන්න හදන්නේ. නමුත් මුල් බුදු සමයෙන් හොයාගන්න පුළුවන් නම් බුදු සමය ලෝ පහළ වී ප්‍රචලිත වී යද්දී මේ තථාගතයන් වහන්සේ පුරා 45 වසරක් දේශනා කරන ලද ධර්ම දේශනා 18000ම අහලද එදා හිටපු අය මාර්ගඵලලාභී වුණේ නැත්තම් නිවෙන සැනසෙන මංපෙත් හොයාගත්තා. එහෙම 18000ම අහන්න ඕන නම් අර පස්වග තවුසන්ට සුනීත සෝපාකට කොණ්ඩඤ්ඤට එහෙම අවුරුදු 45ක් ඉඳලා පස්සේ බණ අහන්න වෙනවා. ඔබ දන්නා වූ ධම්සක් පැවතුම් සූත්‍රයට අනුතුරුව තථාගතයන් වහන්සේ දේශනා කරවදාළ අනත්ත ලක්කන සූත්‍රයේහි මේ දුකට හේතුව අස්කරමින් දුක නැති වූ තැනට යන්න අවශ්‍ය පාර තිබුණ නිසා නේද පස්වග තවුසන්ට නිවීම හමු වුණේ. අර ගංගෝයේ ජලය වගේ හුඟක් ඕන නැහැ. ඒකට එක සූත්‍රයක් තුල ඒක තිබිලා තියෙනවානේ. අපි මේ ධර්ම දේශනා කරන්නේ බෞද්ධයින්ට බුදු සමය එළියසි කරලා දෙන්න. තවත් අමාරුවේ දාන්න එහෙම නෙවෙයි. මෙතරම් බරපතල නෑ මේක. තේරුම් ගත්තන් පස්සේ බොහොම පොඩි දෙයයි තියෙන්නේ. සාමාන්‍යව මම දැකලා තියෙනවා සමහර ත්‍යාග සාමාන්‍ය මේවා විකට වගේ වැඩ කියන්නේ විහිළුවට කරන දේවල්. අවුරුදු උත්සවදී එහෙම විහිළුවට ත්‍යාග සකස් කරනවා. පෙට්ටි 10ක විතර කඩදාසි වල ඔතලා තියෙන්නේ. කිලෝ 10ක් 15ක් බරයි අන්තිමට. ලෙහලා බලපුවාම ග්‍රෑම් 500ක විතර මොනවා හරි පුංචි දෙයක් තියෙන්නේ. එක චොක්ලට් එකක් තියෙන්නේ. ඒක වටා ඔතලා තියෙන දේවල් නේ මේක ලොකු කරලා තියෙන්නේ මේ. චොක්ලට් එක ඉතා කුඩායිනේ. ඒක මිහිරිනේ. සමහර විට මම කියන වචන අලුත් වෙන්න පුළුවන්. සමහර පාළියේ යෙදලා නැති වචන කියන්න වචන වලට වචන හදලත් මම කියනවා. මට ඕන දේ පැහැදිලි කරන්න. කාව්‍යස්කරණයේදී කාව්‍ය කවි කරන කෙනාට එලිසම සකස් කරගන්න අවශ්‍ය වචන අකුරු අඩු කරන්න කපන්න අයිතියක් තියෙනවා වගේ තථාගතයන් වහන්සේ මොකද කළේ බුද්ධත්වයටපත් වෙලා තේරුණ දෙය අවුරුදු 45ක්ම දේශනා කරපු එක. ලෝකේ තිබෙන සියලුම එදා දේවල් උදව්වට උපකාරයට අරගෙන උපමාවට අරගෙන මේ කරුණ පැහැදිලි කරපු එක. මේ හුඟක් පොත් කියවලා මේක තේරුම් ගත යුතු කියන අදහස පසකින් තියන්න වේවි. අපේ ස්වාමීන් වහන්සේ දන්නවා මාත් දන්නවා ත්‍රිපිටකයේ පොත් සංඛ්‍යාව 50 ගණනක්. අටුවා ටීකා ටිප්පණි ගත්තොත් එහෙම මම හිතන්නේ ආත්ම 3ක් විතරයි ඔක්කොම කියවන්නේ.
හැබැයි සුනීතට හරි සෝපාකට හරි කොණ්ඩඤ්ඤට හරි රජ්ජුමාලාට හරි ඔය එක අටුවාවක්වත් ටීකාවක්වත් ටිප්පණියක්වත් තිබුණේ නැහැ. ඒත් මේ දේ තේරුම් ගත්තා. ශාසනයේ සඳහන්ව ලබනවා මේකට මේ යම්කිසි බාධකයක් එනවායි කියන එක. බහුසුතයන්ගේ වැඩිවීම ශාසනයේ පරිහානියට හේතුවක් කියලා තිබෙනවා. හේතුව ඔවුන් අදහස් එකතු කරන්නට යාම තුළින් පොත් ලියන්න යාම තුළින් ඒ සියල්ලත් අන්තිමට මේවා සියල්ල බුද්ධ භාෂිතයක් ශ්‍රාවක භාෂිතයක් කියලා ග්‍රන්ථවලට එකතු වෙලා තියෙන එක. මගෙන් අහනවා ඔබ වහන්සේ ඔච්චර ධර්ම දේශනා කරනවා පොතක්වත් ලියලා නැහැනේ. මම සරල අස්සන උත්තරයක් දෙනවා. අනිත් ත්‍රිපිටකයට වඩා හොඳ පොතක් ලියන්න මට තේරෙන්නේ නැහැ. මම පාවිච්චි කරන හොඳම පොත තමයි ත්‍රිපිටකය. ඊට වඩා හොඳට ලියන්න හැකියාවක් මට නැති නිසා මම ලියන්නේ නැහැ කියලා. මම මේ පැහැදිලි කරන කරුණු ඇත්නම් මේවා සියල්ල ත්‍රිපිටකයේ සූත්‍ර වල අන්තර්ගතයි. නැත්නම් ලෝකපතල චින්තකයන්ගේ පොත්වලින් ගත් ආදර්ශයන්. පිටුවත් තැනත් එක්කලා සමහර විට කියන්නේ එකටයි. ඔබ අපට සවන් දෙන්න ඕන නිවීම කියන වචනේ තේරුම නොදෙන මරණයෙන් පස්සේ දකින නිවනක් හොයන යන්න නෙවෙයි. ඔබ අපට සවන් දෙන්න ඕන නිවීමේ මඟ අනාගත බුදුවරයා පැහැදිලි කරන දෙලු සසරේ රැඳී සිටීමට අනාගත නිවන් බලාපොරොත්තුකින් යුක්තව නෙවෙයි. තථාගතයන් වහන්සේ හෙළි කර වදාළ ධර්මයේ නිර්මල නම් නිවැරදි නම් එය වර්තමානයේට වළංගු වෙන්න ඕන දෙයක්. 2600කට පෙර ಭಾರತයයි ඒ වර්තමානයේ. 2300කට 400කට පෙර අනුරාධපුරයේ මිහින්තලයයි ඒ වර්තමානයේ. අදයි වර්තමානය. නමුත් අර ගංගාවේ පිරිසිදු ජලයට පල්ලෙහාට එනකොට එකතු වුණා වූ අනිකුත් කැලි කසල නිසා ජලය වැඩි වුණාට පිරිසිදු ජලය ටිකයි වගේ මේ එකතු වෙච්ච මති මතාන්තර තුල තිබෙනා වූ දේවල් එක්ක තමයි අපි මේ කරාලන්නේ. ඔබට පුළුවන් නම් මෙන්න මේ පද දෙකේ අර්ථය තේරුම් ගන්න වෙන මොනම පොතක්වත් ඕන නැහැ. අප්‍රමාදය ප්‍රමාදය. ඇයි එහෙම කියන්නේ මම? සිහියෙන් කටයුතු කිරීමයි කියනවාද අප්‍රමාදයේ නිවනට මගේ. අපමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදයේ මරණයට මගේ. එහෙනම් නිවනට මග අප්‍රමාද. ඉතින් මේ වචන දෙක තේරුම් ගත්තම ඇතිනේ. අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය. පද දෙකයි තියෙන්නේ. ඒ පද දෙක ඔබට තේරෙනවා නම් ඔබ ධර්මයේ දන්න කෙනෙක්. හැබැයි වචනේ තේරුම ලියන්න දන්නවා නම් නෙවෙයි. දැන් මම මේ පද දෙක අරන් පැහැදිලි කරොත් එහෙම පැය 4ක් විතර බණක් කියනවා. මෙන්න අප්‍රමාදයේ මෙන්න ප්‍රමාදයේ මෙන්න ප්‍රමාදයේ ප්‍රතිඵල. පළමුව දෙවනුව මෙන්න එහෙනම් මේ ප්‍රමාදයෙන් ඔබට මිදෙන්න ඕන නම් මෙන්න අප්‍රමාද මග මෙන්න ප්‍රතිඵල. අප්‍රමාද විහාරී. ඔබේ ජීවිතේ යම්තාක් තමන්ගේ රැකියාව තුළ, විවාහය තුළ, දරුවන්ගේ සම්බන්ධතාව තුළ, ඥාති සම්බන්ධතාව තුළ සහ තවත් වටපිටේ පවතින සමිති සමාගම් හෝ තවත් ඉඩකඩම් ආරාවු සම්බන්ධයෙන් යම්තාක් ගැටුම් තියෙනවා නම් මේ ගැටුම් ටික निराකරණය කරගන්න ඔබ දැනට හුරු වෙලා තිබෙන්නේ නීතියට යන්න නැත්නම් පොලිසියට යන්න. මේ ගැටුම් සියල්ල සකස් වෙලා තියෙන්නේ ඔබේ කය තුල නෙවෙයි. ඔබේ සිත තුල. මේ ගැටුම් සියල්ල උපදින් ගෙන ආපු දේවල් නෙවෙයි, හදාගත්ත දේවල්. මේ ගැටුම් ටික මෙතනදීම निराකරණය කරගත්තාම ඔබ ඉතුරු වෙනවා ගැටුම් නැති වෙනවා. දැන් ඔබට දුකක් දුන්නේ මේ ගැටුම් ටික නම් මේ ගැටුම් ටික නැත්නම් ඒ දුක නැති වූ තැන නෙවෙයිද? ලස්සනම කතාව පළවෙනිම කියලා ඉන්නවා. මගේ ධර්ම දේශනා සවන් දීලා තියෙනාට මේක 10-12 වතාවක් අහන්න ලැබිලා ඇති. නමුත් අත උස්සපු සංඛ්‍යාව අනුව ගැඹුරුම බණක් එකපාරට කියන්න බෑ. අලුත් පිරිසකුත් ඉන්නවනේ. ඔබ දන්නා ඔබගේ මහෝපාසිකාව විසාකා. සූසට බරණෙන් සැරසිලා නැතුව පිරිසකුත් නැතුව තෙතරදී ඇඳගෙන වතුර බේරනවා කෙස් වලින් බුදුන් වහන්සේ හමුවට යන දවසක් තියෙනවා. මේක තථාගතයන් වහන්සේටත් ගැටලුවක්. ඇයි මෙහෙම ඇවිත් ඉන්නේ?
පිළිතුර ලැබී තිබෙන්නේ මිනිබිරියක් මියගිය නිසා සෝටපත් වී. ඒ සෝටපත් වීම වත්මන් සමාජයේ අවමගලකදී දැහැත් වට්ටි අනිත් පැත්ත හැරවීම, පින්තූර කන පිට හැරවීම වගේ චාරිත්‍රයක් වෙන්න ඇති එදා ಭಾರತේ. ඇගේ මිනිබිරියක්ගේ මියාම නිසා සෝටපත් වීම මේ සුදු ඇඳුම් ඇඳීමට, තෙත ඇඳුම් ඇඳීමට සහ ඉසතමා ගැනීමට හේතු බව පෙන්වනවා. තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා ඔබට මිනිබිරියෝ කීයක් හිටියම ඇද්ද? එයා එදා මෝඩ වෙනවා. එයා කියනවා ස්වාමීනි මට මේ නුවර ඔක්කොම මිනිබිරියෝ වෙනවට මම කැමතියි. දඹදිව චාරිකා කරලා තිබෙනවා නම් ශ්‍රාවස්ති වැනි නගරවල අතීත සීභූතිය බලපුවම විශාල කිලෝමීටර් විශාල සංඛ්‍යාවක කොටුපාරු සහිත ලක්ෂ ගණනක් ඉන්නේ. අදත් ඩෙල්හි කියන නගරේ ලංකාවේ පමණ ජනගහනය ඉන්නවා කියලානේ කියන්නේ. එදත් එහෙම ඇති. දැන් මේ ප්‍රශ්නේ ගෙනියන හැටි බලන්න. දැන් නගරේම එතකොට දැන් නිබිරියයි උපකල්පනය කරමු අපි. හැගේ. දැන් දිනකට මේ නගරේ කී දෙනෙක් මේ යනවාද? ස්වාමීනි දෙදෙනාගේ සිට 10 දෙනා දක්වා. දිනපතාම අවමගුල් දෙකක් හෝ 10ක් තියෙනවාමයි. දැන් මේ තෙත රෙදි ඇඳිල්මයි කෙස්වල වතුරක් කරගන්න එකයි කරන්න නොකර ඉන්න දවසක් එන්නේ නෑනේ. එවිට විසාකාවනි ඔබට කිසිම දවසක වියලි කෙස් සහිතව වියලි ඇඳුම් සහිතව ඉන්න දවසක් ලැබෙයිද? ඒ දෙකේ සිට 10 දක්වා අවමගුල් උත්සව. අන්න ඇයට තේරෙනවා. ස්වාමීනි මට එක මිනිබිරියක්වත් එපා. කියනවා. මෙන්න මෙතන තියෙනවා ලස්සන වචනයක්. මේ වචනේ කියන්නයි මම මේ කතාව ගත්තේ. නැත්නම් මේක කතන්දරයක් වශයෙන් මම කියන්නේ නැහැ කවදාවත්. ඒ වචනෙන් පෙන්නන දේ ඔබ හැමට අදාළයි. මොහොතකට හිතා ගන්න ඔබ කාන්තා පක්ෂයයි සියලු දෙනා විසාකාවන් කියලා. ධම්මදින්නා මෙහෙණියගේ ගිහි කාල ස්වාමි පුරුෂයා විසාක ඔහුත් සම්බන්ධ වෙලා තියෙනවා ධර්ම සාකච්ඡාවලට. පෙරමියා හිතා ගන්න අපි විසාකලා කියලා. දැන් මේ විසාකාවන්ගේ සහ විසාකලාගේ කතාවයි. කුමක්ද? යේසංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේසං දුක්ඛානි. විසාකාවනි ජීවත් වෙන්න ගිහින් යම්කිසි පුද්ගලයෙක් ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා ජීවිතේ. මේ උපමාවක් පමණයි 100. ඔබේ ජීවිතේ 1000ක් හෝ 10000ක් වෙන්නත් පුළුවන්. ඇලෙන කරුණු කියන පදේ වෙන තැනක විවරණය කරගන්න ඕනේ. මෙතන විවරණය වෙන්නේ නැහැ. ඒක ධර්මදේශනාවේදී පැහැදිලි වෙන්නේ. මේ 100න් නතර වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. අවරෝහණ ක්‍රමයට මේක ආපහු ගේනවා. පහේ පන්තියේදී ගණන් ඉගෙන ගන්න කාලේ මතක් කරගන්නකෝ ආරෝහණ ක්‍රමය. අඩු ඉලක්කමේ සිට වැඩි ඉලක්කම දක්වා. පහේ පන්තියෙන් පහළ නතර වෙච්ච කෙනෙක් නැහැ නේ මෙතන කවුරුවත්. අඩු ඉලක්කමේ සිට වැඩි ඉලක්කම දක්වා ආරෝහණ ක්‍රමය, වැඩි ඉලක්කමේ සිට අඩු ඉලක්කම දක්වා අවරෝහණ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දුක්ඛවල අවරෝහණ ක්‍රමය භාවිතා කරනවා. 10 ගුණාකාර වලින් 90 නම් 90යි, 80 නම් 80යි, 70 නම් 70යි, 60 නම් 60යි මෙහෙම 10 දක්වා ගේනවා. 10න් පටන් ගන්නවා 9 නම් 9යි, 8 නම් 8යි, 7 නම් 7යි මෙහෙම ගිහින් එකක් කරලා ඊට පස්සේ කියනවා. ඇලීම් එක නම් ජීවිතේට දුක් එකයි තියෙන්නේ. ඇලීම් එකක්වත් නැති විට ජීවිතේ දුක් එකක්වත් නැත. දැන් ජීවිතේද දුක ඇලීම්ද දුක. ඔන්න ඔකයි මම කියන්නේ බුදු සමයේ ජීවිතේ දුකයි කියන්නේ නැහැ කියලා. එහෙනම් මේ කරදර ටික අපි හදාගන්නේ නොදන්නකම නිසා. නොදන්නාකමෙන් ජීවත් වෙන්න ගියොත් ජීවිත අගට මේක උපරිමේ දක්වා ඉහළට යනවා. ඒ යන පැත්ත පමාවයි. ඒක තමයි සසරේ පමාව කියන්නේ. තථාගතයන් වහන්සේ නිවීම සඳහා වදාළ පැත්ත නොපමාවයි. එහෙනම් අපිට ජීවිතේ දුක් වැඩි කරගන්න තැන නවත්තලා එතනින් එහාට අඩු කරගෙන තැන්න පාරකට එන්න වෙනවා. මේකටයි තථාගත ධර්මය ඕන. මේක ධර්මයේ සරණින් වෙන දෙයක්. නිකන් වෙන්නේ නැහැ. මේ පිළිබඳව මම සාමාන්‍යයෙන් ඉදිරිපත් කරපු සමීක්ෂණයකුත් තියෙනවා තොරතුරකුත්. ඔබ වැනි පිරිසක් ඉදිරියේ නැත්තම් ඔබ වැනි සිල් සමාදන් වන කණ්ඩායමක් ඉදිරියේදී ප්‍රශ්න කරලා ප්‍රශ්න දෙකක් තුනක් උත්තර ටිකක් හදාන්න තියෙනවා. මෙහෙමයි මේ ප්‍රශ්න. ඔබ වෙන්න උන් අතරින් මේ පුංචි දියණියගේ පටන් තරුණ දුවෙක් හෝ පුතෙක් සහ විවාහක අම්මා තාත්තා කෙනෙක් සහ මහලු ආච්චි සීයා කෙනෙක් ගන්නවා. 4 දෙනෙක්. 4 දෙනාගේ කුලකය. දරුවන්ගේ භාෂාවෙන් කියනවා.
ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා මේ හතර දෙනාගෙන් වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ කවුද? සියලුම දෙනා පාහේ කියනවා පුංචි දරුවා තමයි සන්තෝෂයෙන් ඉන්නේ. ඔබත් පිළිගන්නවා ඇති. ප්‍රශ්නේ මාරු කරනවා මම පැතිකඩ. හොඳයි වැඩියෙන්ම දුකසේ ඉන්නේ කවුද? අර 80ක් විතර ගිය ආච්චි නැත්තම් සීයා මහල්ලා. දැන් මේ හතර දෙනා එක්කෙනෙක් කරනවා මම. අර දියණිය හෝ පුතා වශයෙන් අවුරුදු 5 ජීවත් වෙලා 20ට ගිහින් ඉගෙනගෙන විවාහය පමා වෙලා දරිද්‍රතාවෙන් පෙළලා විවාහ වෙලා දරුවන් හදලා ඒ දීග දෙන්න වෙහස මහන්සි වෙලා නැත්නම් අමාරුවෙන් දුක් විඳලා මේ සියල්ලත් අපහසුයෙන් කරලා මහලු වෙලා විශ්‍රාමිකව ඉන්නවා. එක්කෙනාම මේ වයස 4 පහු කරන් යනවා. ආරම්භයේදී සැහැල්ලුවෙන් ජීවත් වන මේ දරුවා මහලුවේදී මේ තරම් දුක් කන්දරාවක් සමග ජීවත් වන්නේ ඇයි? අන්න නොදන්නාකම නිසා දුක ඔහුගේ ජීවිතය ආක්‍රමණය කරලා. මේ නොදන්නකමට පිළිදෙමක් යොදා ගන්න පුළුවන් නම් 15 දී 20 දී 30 දී 40 දී 50 දී එතනින් පසු දුක ආක්‍රමණය කර නවත්තලා අර බුදුන් වහන්සේ වදාළ පරිදි එතන තියෙන්නේ 40 නම් 40 39 කරන ආපහු වෙන්න පුළුවන්. 100 නම් 199 කරන ආපහු වෙන්න පුළුවන්. මේකට කියනවා පටිසෝතගාමි පටිසප්පරදාව කියලා. තථාගත ධර්ම සම්පූර්ණයෙන්ම මේ සමාජයට පටිසෝතගාමි ධර්මයක් දේශනා කරනවා. නමුත් වත්මන් සමාජයේ සමීක්ෂණයක් කරලා බැලුවොත් එහෙම අනුසෝතගාමීන් 99.9ක් ඉන්න විට පටිසෝතගාමීන් බැරි වෙලා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. මේකට උන දෙයට මම ඊයේ පෙරේදා ලස්සන කතාවක් හදලා කිව්වා. මේ වගේ කතා රූපවාහිනී ධර්ම දේශනාවකින් 3-4 වතාවක් මගෙන් අහන්න හම්බ. ඒකට තමයි මතක හිටින්නේ. එක සැරයක් කිව්වට මතක හිටින්නේ නැහැ. ඉතින් නිරතදිග මෝසමේදී කැලණි ගංගාලා මේ පැත්ත යට වෙනකොට ඔබටත් දකින්න ලැබෙනවා දන් අතරේ ඔරු පදිනවා. මේක තමයි මගේ උපමාව. දැන් අපි ගත්තොත් සංසාරයේ සාගරයක් නම් මේ සසරෙන් ඈතර වීමට තථාගතයන් වහන්සේ තමයි ඔරුවක් හදලා දී තියන්නේ අපිට. ධර්මයේ නම් ඔරුව. මේකෙන් දැන් අර 2500කට පෙර හැදුවට කාලයාගේ ඇවෑමෙන් මේක හරියට නඩත්තු කරන්නේ නැති වුනහම මේ ගම් වතුරකදී මොකද වෙන්නේ මේ ඔරුව පෙරලෙනවා අනිත් පැත්තට. දැන් අර ඔරුවේ හිටපු අය මොකද කරන්නේ ජීවිතේ බේර ගන්න අනිත් පැත්තට ගොඩ වෙනවා. දැන් ඒගොල්ලන්ට කියන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි පෙරලන පිට හොඳයි. මොකද අනිත් පැත්ත හරව ගන්න තේරෙන්නේ නැහැ. දැන් ඒකේ පාවෙවි ඉන්න ඇරුණාම යාත්‍රා කරන්න විදිහක් නැහැ මොකද යට පැත්තට හැරිලා. මේ බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වී ලෝකයට එහිකල ධම්මග කාලයාගේ ඇවෑම තුල අනුපුබ්බේන පෘථග්ජන කරණං හෝති කියලා එකට කියන්නේ. ක්‍රමක්‍රමයෙන් පෘථග්ජනකින් අතටපත් වුණා කියලා කියනවා. මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක. ඒකට අපි කියන්නේ ජනතාකරණය පෞද්ගලිකකරණය කියලා අහන්නේ වගේ කරණය. ආර්ය පුද්ගලයන් සතු වුණා වූ මේ ධම්මග විවරණීය හැකියාව රැකීමේ හැකියාව පෘථග්ජන පුද්ගලයන් අතටපත් වෙනකොට ඔරුව අනිත් පැත්ත හැරෙනවා. දැන් ඒක උඩ ගොඩ වෙලා පාවෙන්න ඇරුණාම ඊතර වෙන්න බෑ. මේ පෙරළුණ ඔරුව උඩ ඉන්න අයට තමයි මේ පෘථග්ජන බෞද්ධයින් කියලා කියන්නේ. දැන් මේක සංසාරේ පාවෙනවා පව පින ධානය ඔස්සේ. ඊතර වීම ඒ ගැන කතා කරන්න බෑ. නමුත් කිසිවෙක් දන්නේ නැහැ මේ ඔරුව පෙරලිලා ඉන්නේ අනිත් පැත්තේ කියලා. ඒ පැත්ත හොඳයි කියා ඉන්නවා. බලමුකෝ මේ ඔරුව ආයෙත් අර පැත්තට පෙරලාගෙන ඒක ඇතුලේ තියෙන ಜಾති සහ ඊතර වීමේ හැකියාව නැද්ද කියලා. මා කියවනේ අවුරුදු 25ක් තිස්සේ කරපු පරිේශනාගාරයක් තිබුණ නැතුවට මම කරපු පරිේශනවල බුදුන් වහන්සේ අපට මොනවද වදාළේ? බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලංකාව පුරාම හෝ ලෝකේ පුරා හන්දියක් ගානේ ගස්ගල් ගානේ පිළිම හදලා ඕකට දවල් රැ දෙකේ උදේ දවල් බුද්ධ පූජා පවත්වලා පින් සිද්ධ කරන්න කියලා අපට වදාරන්න ඇද්ද? උන්වහන්සේ වන්දින පුදන පූජනීය වස්තුවක් බවට පත් කරන පිනෙන් සෑහීමටපත් වෙන්න එපමණයි බුදුදහම කියලා කියන්න ඇතිද? ඒක පව් හෝ වැරදි නෙවෙයි. බුදුවරුන්ගේ කාර්යය කුමක්ද? පෙර බුදුවරු සොයාගෙන වැසී ගියා වූ දහමක් යලි විවර කිරීම. ඒ යුගයේ උපදින මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ඔබේ නිවෙස්වලක් තිබෙනවා. විහාරස්ථාන වල හැම එකම පහේ තිබෙනවා. ත්‍රිපිටකේ නැත්නම් ධර්ම විනය. මේ ප්‍රවේශම් කරන එකේ තේරුම
මේන් ඇතුළත තියෙන දේවල් එළියට ගන්න. මේ දුකින් මිදෙන මඟ හෙළි කළ යුත්තේ අනාගත බුදුරජාණන් වහන්සේ නම් මේ පොත් පරිස්සම් කරන එකේ තේරුම මොකද්ද? එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ අපි ප්‍රතික්ෂේප කරලා හැමෝම අනාගත බුද්ධං සරණං ගච්ඡාමි නම් මේ තෙරුවනේ අර්ථය. එහෙනම් අපේ බුදුන් වහන්සේ අපට හොරෙන් අපි හදවතින් ප්‍රතික්ෂේප කරලා ධර්මයක් ප්‍රතික්ෂේප කරලා මතක තබා ගන්න. එහෙම බෑ. එහෙම බැරි ඇයි? බුදුරු දේශනා කරන ධර්ම ලෝකෙට දෙකක් නෙවෙයි. හැම බුදුරයාම වැසුණු ධර්මයක් හොයා ගන්නවා. ඒක එකම දෙයක්. මේ යුගයේ අපවෙනෙන් තථාගතයන් වහන්සේ කළා. ඔක ඉතින් මහා යාන හීන යාන ඔස්සේ තවත් විවිධ ජාතික ජාත්‍යන්තර කරණය වීම තුළ ඔකට එකතු වෙලා ඇති උඟක් දේවල්. නමුත් මේ ඔක්කොම ඕනේ නැහැ. මේ සියල්ල ඔබ දැනගන්න ඕන නැහැ. ප්‍රමාදයේ තේරුමයි අප්‍රමාදයේ තේරුමයි තේරුම් ගන්න පුළුවන් නම් ඇති. මගේ තනි වචන වලින් කියනවා. එහෙම නැත්නම් අනිත්‍යයි නිට්ටයයි කියන පද දෙකේ අර්ථ හොයාගන්න පුළුවන් නම් ඒත් ඇති. පුරා 2600 වසරක් මේ ධර්මයේ රැකගෙන ආවේ පූජනීය මහා සංඝරත්නයේ පළමුව කටපාඩමින් දෙවනුව ග්‍රන්ථ කරණයෙන් ඒවා පුස්තකාලවල නැත්නම් පොත්ගුල්ල ආරක්ෂා කරගෙන. උන්වහන්සේලාට රැකවරණයේ පත්‍ය පහසු ලබා දුන්නේ ඔබ උපයන දෙයින් සිව්පසයෙන්. මේ සංඝ පරපුර ගුරුවරයා පැවිද්දට දාලා ශිෂ්‍යයන් හොයලා පැවිදි කරලා සිවුරුපටි කරේකට ගහලා පැවිද්ද ලබා දීලා තමයි පරපුරෙන් පරපුරට ගේන්නේ මේක. මා දකිනවා මේ සිවුරුපටි පරම්පරාවෙන් ගේන පැවිද්දට එහා ගුරුවරයාගේ අවබෝධය ශිෂ්‍යයාට ලබා දීලා තමයි උන්වහන්සේ එතනින් ඉවත් වෙන්නේ. අවබෝධය මතා ගමනක් මේක. අද දක්වා හිමයි ආවේ. 5000 ඉලක්කම් පැත්තකට දාන්න ඒක කොහෙද ඉතිකද්ද මම දන්නේ නැහැ. බුදුරයා හෙලි කළ මේ රහස තිබුණොත් විතරයි මිනිස්සුන්ට දුක නැති වෙන්නේ. මේක නැති වුණොත් මොනම ආගමකින්වත් ආයෙත් ඊළඟ බුදුරයා හෙලි කරනතුරු මේ රහස හෙලි කරලා දෙන්න දන්නේ නැහැ. අපි සතු මේ මණිකේ වටිනාකම, අපි සතු මේ සම්පතේ වටිනාකම අපි තාම දන්නේ නැහැ. අලියාගේ තරම දන්නේ නැහැ වගේ. මගේ උපමාව ඔය හීලෑ කරපු අලියෙක් දැන් පාරේ යනවා. අර ඇත් ගොවගාව පුංචි කෝටුවකුයි හෙන්ඩුවකුයි තියෙනවා. මේ ඇතා ගෙන් 100න් එකක්වත් නැහැ මිනිස්සයා. 500න් එකක්වත් නැහැ හෙන්ඩුව. 1000න් එකක්වත් නැහැ කෝටුව. කොච්චර බයද? උගේ ප්‍රමාණයට අනුපාතයෙන් දන්නවා නම් මේ හෙන්ඩුවයි කෝටුවයි මිනිස්සයාලා විසික් කරලා කැලේට යන්නේ නැද්ද? මේක තේරෙන්නේ නැහැ. අලියට අලියාගේ තරම තේරෙන්නේ නැහැ. වගේ බුද්ධෝත්පාදයක උපන් මිනිස්සුන්ට බෞද්ධකමේ වටිනාකම තාම තේරෙන්නේ නැහැ. මේ පාරම්පරික බෞද්ධකමේ හරි. මෞම්වාදී ආගම් වලින් පිරිච්ච ලෝකේ තමන් සරණ කරගන්නා වූ අනාත්මවාදී දර්ශනයක් දේශනා කරපු එකම සමය බුදු සමය විතරයි. ඒ අපේ අම්මා බෞද්ධ හින්දා නෙවෙයි මම කියන්නේ. මේ ලෝකේ පවතින සියලුම ආගම් වල චින්තනයන් කියවලා තියෙන නිසා. ආත්ම දෘෂ්ටිය පදනම් කරගත් ආගම් වල දසවස්තුක සම්මාදිට්ඨියෙන් එහාට පාරක් නැහැ. ආර්ය සම්මාදිට්ඨියක් මොනම ආගමකවත් නැහැ අනිත් ආගම් වල. ඒක බුදු සමය විතරයි තියෙන්නේ. නමුත් බුදු සමයේත් ආර්ය සම්මාදිට්ඨිය දැන් නැහැ. ඒ නිසා ආයෙත් අර අනිත් ආගම් වලට සමාන කරලා සර්ව ආගමික කියලා බහූත හදන්න හදනවා. නොදන්න මිනිස්සු. අපි මේක තේරුම් අරගෙන අපේ පෞරුෂත්වයේ ලෝකෙට පෙන්නුවොත් ලෝකෙට මේක ඕන වෙනවා. අන්න අපි ධර්මයෙන් හැදෙන්න ඕන තැනට ඇවිදින්නේ නැහැ. ඒකට හේතුව ධර්මයක් නැහැ. එහෙනම් බුදු සසුන රැකීම සඳහා වගකීමක් තියෙනවා. පන්සල අපේ පන්සල රැක ගන්න ඕනේ. ඒක සිව්පසෙන් පමණක් නෙවෙයි. මැරිලා නිවන් දකින්න නෙවෙයි අනාගත බුදුහාඳුරගේ ශාසනය නිවන් දකින්න මේ බුදුන් වහන්සේ හෙළි කරපු තව පරපුරෙන් පරපුරට හැකිතාක් කල් ගෙන යන්න පුළුවන් පෞරුෂයක් තියෙන බුද්ධ පුත්‍රයෝ සසුනට එකතු වෙන්න ඕනේ. ඒ ඔබේ යුතුයකම. මොකද්ද මගේ මාතෘකාව? දේමානි බික්කවේ සුඛානි කතමානි වේ. මහන්නේ මේ සැප දෙකක් තියෙනවා. මේ දුක් ගැන නෙවෙයි අපි අද කතා කරන්නේ. මොනවද මේ දෙක? අරිය සුඛං ච අනරිය සුඛං ච. එකක් ආර්ය සුඛය, අනිත් එක අනාර්ය සුඛය. ඉමේකෝ බික්කවේ දේමානසෝ. මහන්නේ මේක තමයි සැප දෙක. ඒතදක් ගම්බේ වුණාට මහන්නේ මේ දෙකෙන් වඩාත් අග්‍රවන්නේ ඒතද අග්ගම් බික්කවේ. ඒතද අග්ගම් බික්කවේ. දේමානි සුඛානි මේ සැප දෙකෙන්
ආර්ය සුඛයයි උතුම් වන්නේ. අනාර්ය සුඛය උතුම් වෙන්නේ නැහැ. අනාර්ය සුඛයක් නැත්තේ නෑ කියනවා. දැන් අන්න මේ ටික ගලපන්න මම අර කියපු දැනට අනාර්ය සුඛයේ 16න් 1යි ආර්ය සුඛයේ 16න් 15යි. මොකද්ද මේ ආර්ය අනාර්ය කියන්නේ? මොකද්ද මේ ආර්ය සුඛය අනාර්ය සුඛය කියන්නේ? පළමුව තේරුම් ගන්න. ඔබ හොයා යන දේ. ඔබ දරුවෙක් වශයෙන් ඉපදිලා තරුණයෙක් තරුණියක් බවට පත් වෙලා ඉගෙනගෙන පස් දොරෙන් ලෝක සමග සම්බන්ධතාව පවත්වනවා. ඔබ පස් දොර පිනවන්නෙක් වෙනවා. රූපේ සැපයි, ශබ්දේ සැපයි, ගන්ධේ සැපයි, රසේ සැපයි, පොට්ටබ්බේ සැපයි. මේ දොරවල් හයෙන් ගන්නා වූ අරමුණු වල සැපේ ඔබ හොයනවා. කම්සුව කියන්නේ ඒකයි. එය තමයි ලෝකෙ විඳින්න තියෙන සල්ලි, කාලය, ධනය, ශ්‍රමය, අන්තර්ජාලය සියල්ල පාවිච්චි කරලා ඊට හා සැපතක් නැහැ කියලා ඔබ කල්පනා කරනවා. නමුත් මේ අනාර්ය සුඛයේ පිටිපස්සේ තව දෙයක් තියෙනවා. සැඟවුණ රහසක්, සැඟවුණ දුකක් තියෙනවා. මේ අනාර්ය පුද්ගලයන් අතර පන්සිල් කියන අය ඉන්නවා, රකින්න අය ඉන්නවා. අටසිල් කියන අය ඉන්නවා, රකින්න අය ඉන්නවා. දසසිල් කියන අය ඉන්නවා, රකින්න අය ඉන්නවා. උපසම්පදා වෙන අය ඉන්නවා, රකින්න අය ඉන්නවා. සාමණේර සිල් කියන අය ඉන්නවා, රකින්න අය ඉන්නවා. මේ සියලු දෙනා මෙහෙම ශික්ෂාපද සංවරයක් තුළ ඉන්නවා. නමුත් ඔවුන් ඔක්කොම ඉන්නේ අනාර්ය භාවය තුළ, පෘථග්ජන භාවය තුළ. මතක තියාගන්න. ඔක්කොම ඉන්නේ පෘථග්ජන භාවය තුළ. ඔවුන්ට හැමෝටම උරුම වෙන්නේ අර ඉන්ද්‍රිය ගෝචර සැපතේ අනාර්ය සුඛේ. ඔවුන් ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් පරලෝක ගිහින් සැප ලබන්න. ඒ සඳහා මාවතකුත් බුදු සමයේ පෙන්වලා තිබෙනවා. පුණ්‍ය මාර්ගය කියලා. බුදු සමයේ මිනිසෙකුගේ මාර්ග හතරක් පෙන්වලා තියෙනවා. මිනිසෙකුට යන්න ඕන. පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. පාප මාර්ගය යමින් සමහර අය ලෝකෝත්තර මාර්ගය ප්‍රාර්ථනා කරනවා. පුණ්‍ය මාර්ගය යමින් මේකේ අග තමයි ලෝකෝත්තර ප්‍රතිඵලය තියෙන්නේ කියලා හිතනවා. ධාන මාර්ගය යමින් මේ තමයි කෙලවර ලෝකෝත්තර ප්‍රතිඵලය කියලා තියෙනවා. මේ තුනම මේ පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය භවගාමී කියන්නේ භවයෙහි සසරෙහි ඇවිදින්න හේතු වෙන හේතු ඉතුරු කරන සුළුයි. මේ පාරවල් තුනේ ගිහිල්ලා ඔබ ලෝකෝත්තර මාර්ගය හොයන්න එපා. ඒක වෙනම මාර්ගයක්. මතක තබා ගන්න. මෙන්න මේක ලෙහා ගන්න ඕන. මේ ධර්ම දේශනා කරනවා කියන්නේ කාලනාස්ති කරලා යනවා නෙවෙයි. තේරුම් ගත්ත දේ සමාජයට කියලා දෙනවා, තේරුම් ගන්න. මේ ධර්ම දේශනාව මම කරන්නේ ආරම්භක දේශනාවක් වශයෙන් පමණයි, සියල්ල ඉවර කරලා කියලා යන්නේ නැහැ. ඊට පස්සේ මේ දේ ඔබට හොයන්න හිතෙනවා නම් මම ඉන්න මාධ්‍ය ටික සහ මගේ ධර්ම දේශනා තියෙන තැන් ටික කියලා යනවා. අන්න ඇස්සැත්තෝ රූප දකිත්වා චක්කුමන්තානි රූපානි දක්ඛින්ති. හොයන්න හිතුන අය ඉන්නවා නම් ඒගොල්ලෝ තව ටිකක් හොයයි. මේ ඔළුවේ තියෙන මලකඩ ටික අයින් කරගන්න තව මොනවද දැනගන්න ඕනේ කියලා. එතකොට දැන් මේ අනාර්ය කියන වචනයට අපි වචනයක් පාවිච්චි කරන පෘථග්ජන. කවුද පෘථග්ජනයයි කියලා කියන්නේ? පෘථග්ජනයයි කියලා කියන්නේ මව් කුසෙන් බිහි වුණ තැන සිට මැරෙන දක්වාම කෙනෙක් ඉන්නවා කියලා හිතන කෙනාට. ස්ත්‍රියක්, පුරුෂයෙක්, ගිහියෙක්, පැවිද්දෙක් මේ කය තුල පුද්ගලයෙක් ඉන්නවා. මම තමයි ඉස්කෝලේ යන්නේ, මම තමයි ඉගෙන ගන්න, මම තමයි රක්ෂාව ලබන්නේ, මම තමයි ධනවතෙක් වෙන්නේ, මම තමයි දරුවන් ලබන්නේ, මම තමයි මේ යන්නේ. එකයි ජීවිතේටම එකයි, උපත් එකයි, මරණ එකයි. දැන් මවාදී තිබෙනවා මේ ලෝකයේ විසින් පස් දොරේ තියෙන දේවල් හඳුනා ගන්න. ඒවා තමයි ලබන්න පුළුවන් සැකේ කියලා අපි කියනවා ලෞකික හේවත් ලෝකයට අයිති සැප කියලා. ලෞකික, ලෝකයික ලෝකයට අයත්. ඒවා පස්සේ ලුහු බඳින්න මේ ලෝකෙ උපදින ඔක්කොම දන්නවා. බෞද්ධ වෙන්න ඕන නැහැ. මොන රටේ ඉපදුනත් මේ පස් දොරෙන් තැපස ඔය තමයි යන්නේ. ඊට එහා පස් දොරෙන් ලබන සැපට එහා සැපතක් තියෙන බව හොයන්න ගිය පිරිසක් ಭಾರತ සමාජයේ හිටියා. හැබැයි බුදුන් වහන්සේ 15 වෙනි පෙර හිටපු අයට කියන්නේ අත්කලමතාන යෝගීන් කියලා. ඕන් මොකද කළේ? ඔබ වගේ මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ පස්සේ ගියේ නැතුව ඒවා එන්නේ නැතිව ඉන්න හිතක් හැදුවා. ආහාර පාලනයෙන් මේ අරමුණු වෙනුවට වෙනත් අරමුණක් අරගෙන අරමුණ වැඩිවීමෙන්. ඒක තව ටිකක් විස්තර කරන්න ඕන මම. ඇත්ත මේ මව් කුසින් බිහි ජීවිත අවසානයේ දක්වා මේ යන පුද්ගලයෙක් ඉන්නවා කියන එක නෙවෙයි. ආර්ය සත්‍ය එක නෙවෙයි. ඒක සම්මුතිය. බලන්න අවමගුල්ලුස්සයකට ගිහින් මృత කලෙබරේ කතා කරනවද කියලා. අඬනවද බලන්න. ඔබට hina වෙනවද බලන්න. බඩගිනි කියනවද බලන්න. කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. ඒ මැරිලා හින්දා කියන්න එපා. ඒ කයෙන් සිත වෙන්න ඕන නිසා.
එහෙනම් මේ වැඩ කළේ කවුද? සිත ඇති විට සිතයි මේ සියල්ල කරන්නේ. කය නෙවෙයි. ඕක තමයි බුදුදහමෙන් උගන්වන නොපෙනෙන ඇත්ත. ඇස් දෙකට බලන්න බෑනේ. දැන් මේ සිත උපදින තැන් ගැන තථාගතයන් වහන්සේ වේදැල්ල සූත්‍රවල වැනි තැන්වලදී නැත්නම් සම්මාදිට්ඨි වැනි සූත්‍රවලදී පෙන්නනවා පුද්ගලයින්ට එකිනෙකට වෙනස් අරමුණු ඇසුරු කොට ඇත්තා වූත් ගොදුරු කොට ඇත්තා වූත් අරමුණු රසෙ නොගන්නා වූ දොරවල් පහක් තියෙනවා කියලා. ඇස කන නාසය දිව කය. මේ පහට සිත පිහිටනවා සිත අරමුණු රසය විඳිනවා. ඔන්න අලුතෙන් හොයා ගන්නවා ඔබ. ඇසවත් කනවත් නාසයවත් අරමුණු රසය විඳින්නේ නැහැ. මියගිය පුද්ගලයා ඇහැ තියෙනවා කනක් තියෙනවා. ඔක අරමුණු ගන්න බෑනේ. ඒ අරමුණු වලට පිහිටන මේ අරමුණු ගැනීම හැකියාවට කියනවා ප්‍රසාදය කියලා. දැන් සිත තමයි මේ පස්දොරෙන් අපි පිනවන්නේ. එනම් පස්දොර යන සිත පස් ආකාරයක බෙදීමක්. පස් ආකාරයක අරමුණු වලට සකස් වෙලා තියෙනවා අපි සිත පිනවනවා. සිත උන්ගේ අරමුණු රසය අනුභව කරයි. ඔබ විඳිනවත් නෙමේ කය විඳිනවත් නෙමේ සිතයි විඳින්නේ. එතෙන් ඉතින් ඔබ විඳිනවා කියලා දාගන්න හැටි හොයාගමු පස්සේ අපි. දැන් මේ සිත මගෙන් අහනවා සමහර අය කොහෙද ඔක තියෙන්නේ? විඥානේ කොහෙද තියෙන්නේ? සිත කොහෙද තියෙන්නේ? මේවට කියන්නේ වෘෂභ ප්‍රශ්න කියලා. ඒ කියන්නේ සිත ගැන දන්නේ නැති අය වහන්නේ. බුදුන් වහන්සේ වදාරනවා නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ලහු පරිවත්තං යත ඉදං චිත්තං. මහණෙනි හටගත්ත ගමන් නැසෙන වේගවත් ස්වභාවයක් සිතතරම් මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. ලහු පරිවත්තං හටගත්ත සනේ නැතෙන. ඊළඟට පෙන්නනවා උපමාපි නසක්ඛෝති. උපමාවක් කරන්න පවා බෑ කියලා. මේ ලහු පරිවත්තං නැත්නම් හටගෙන නැසෙන ස්වභාවයට ලෝකේ උපමාවක්වත් නැහැ. එහෙනම් තියෙන එකක් ඒක. ඒක හේතුන්ගේ ඵලයක් වශයෙන් හටගෙන නැසෙන එකක්. නැසෙන්න දඟලන්න ඕනේ නැහැ ස්වභාවයෙන්ම නැසෙනවා. අපි කියමුකෝ සේෆ්ටි නැත්නම් ආරක්ෂක වර්ගයට ආද ගිනි පෙට්ටියක් ගෙදර ගෙනත් තියලා තියෙනවා. ගිනි පෙට්ටිය තියෙනවා, ඇතුලේ කූර තියෙනවා, පෘෂ්ඨ එළිය තියෙනවා. නමුත් අවුරුදු 100ක් තිබුණත් මේක දැල්ලෙන්නේ නැහැ, ගිනි දැල්ල එන්නේ නැහැ. ගිනි දැල්ලක් හටගැනීමේ හැකියාව මේ තුන අන්තර්ගත කරලා තිබෙනවා. ගිනි කූරු හිස්සේ බෙහෙත් තියෙන්න ඕන. ඒක එළියට ගන්න ඕන. රික්තකයක් හෙවත් වාතාශ්‍රය නැති තැනක නෙවෙයි වාතය තියෙන තැනක වෙන්න ඕන. ඒ හා සමාන බිත්තියක ඝර්ෂණය වෙන්න ඕන. එතකොට සරාස් කියලා ගිනි දැල්ලක් එනවා. කොහෙ තිබිලාද මේක ආවේ? ගිනි පෙට්ටියේ පියේ තිබුණාද, ගිනි කූරේ තිබුණාද, බේත් වල තිබුණාද කොහෙවත් තිබුණේ නැහැ. හැබැයි එකතු වෙනකොට ගිනි දැල්ල එනවා. අන්න ඒ වගේ ඵලය කොහෙවත් තිබිලා එන්නේ නැහැ. හේතු එකතු වෙනකොට හටගන්න එකයි ඵලය කියන්නේ. සිත යනු එසේ කොහෙවත් තිබිලා එන එකක් නෙමෙයි. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා ඒ මොහොතේ හටගන්න දෙයක්. මේවට නම් තියෙනවා ත්‍රිපිටකයේ. ඇස නිසා පහළ වෙන සිත චක්කු විඥානයයි. ඉදිරියෙන් තියෙන රූපයක් උදව් කරගෙන. කන නිසා පහළ වෙන සිත සෝත විඥානයයි. නාසය නිසා ගාන විඥානයයි. දිව නිසා જીවහා විඥානයයි. කය නිසා කාය විඥානයයි. පොට්ටබ්බ විඥානයයි. කය නිසා සිත මේ බාහිර අරමුණු නැතුව පහළ වෙනකොට මනෝ විඥානයයි. 6යි. මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැනේ. මේක තුල තමයි අවුලයි නිර්වුලයි දෙකම තියෙන්නේ. ජීවිතය අවුල් කරගන්නෙත් මේක තුල, නිර්වුල් කරගන්නත් ඕන මේ දැක්ම නිවර්ත කර ගැනීම තුල. දැන් අර ගිනි පෙට්ටියේ කූරයි බෙහෙතුයි වාතාශ්‍රයයි ඝර්ෂණයයි සියල්ල තමයි දැල්ල නැමැති ඵලයගෙන ආවේ. ඇසට රූපයක් පේනවා කියන එකේ සිත පහළ වෙන එකට ඔබට දන්නවද හේතු කීයක් ඕනද කියලා? විස්තර කරන්න නැතුව කියන්නම්. ආලෝකයේ උදව්ව ඉදිරියෙන් තියෙන රූපයක සෙවණැල්ල ඇසට වැටීම ඒකට ඒ කියන්නේ ගෝචර රූපය කියන්නේ ඒකට නෙමෙයි හිතේ පහළ වෙන එකට ඒක අරක උදව් වෙනවා. ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ නිතර උපදින්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ල නිසා තමයි ඇසෙන් රූප හඳුන්වන සිත හෙවත් චක්කු විඥානය පහළ වෙන්නේ. නවත්තන්න බෑ හටගත්ත ගමන් නැසෙනවා. අපි හිතන්නේ එහෙම. කයෙත් පුද්ගලයෙක් නැත්නම් පොළොවට පස් කරනවා නම් පරලෝ යන්නේ නැහැ කය. සිතත් හටගත්ත ගමන් නැසෙනවා නම් කවුද දැන් පරලෝ යන්නේ? ඔන්න අපේ බෞද්ධයින්ගේ ලොකුම ප්‍රශ්නේ. මොනවද පරලෝට යන්නේ? හුලං වගේ එකක් යනවද? බෝනික් වගේ යනවද? කවුද යන්නේ? මං කිව්වා අනිත් පැත්ත හැරපු ඔරුවේ ඔවා තියෙන්නේ කියලා. බොට්ටු අනිත් පැත්ත හරවලා ඒක තමයි ඔවා හොයන්නේ. ඒ කාලෙත් හිටියා
භික්ෂුවක් කේවටපුත්ත සාති කියලා. අපිත් දන්නවා බුදුහාමුදුරුවෝ කියන බණ. ඔය එකම විඥානයක් නේ සංසාරේ සැරිසරන්නේ. කෙන්නලා අහනවා මම එහෙම කිව්වද උඹට කියලා. අපිත් හිතන් ඉන්නවා මෙලොවින් පරලොවට විඥානයක් යනවා අර මේ කියලා. ඔබත් හිතනවා නම් මෙලොවින් පරලොවට යනවා කියලා විඥානයක්. එහෙනම් ඔබත් කේවට්ටපුත්ත සාතිගේ පරම්පරාවේ බෞද්ධයෝ. මේක හොයන්න බෑ පුද්ගලයෙක් වශයෙන් උපත් එකයි මරණ එකයි කියලා තේරුම් අරගෙන. ඒක අනාර්යනේ. ඒ අනාර්ය සත්‍ය තමයි උපත් එකක් සහ මරණයක් තියෙන්නේ. ආර්ය සත්‍යයට එනකොට ජීවිත තුළ උපත් ගොඩාක් සහ මරණ ගොඩාක් තියෙනවා. ඒක හොයාගන්න නැතුව පැත්තනේ අපි මේ කතා කරන්නේ. දැන් අනාර්ය සුඛය කියන එකෙන් පෙන්වන්නේ මෙන්න මේ පස්තර උදව් කරන පුද්ගලයෙක් වශයෙන් පාපයෙන් මෙන්නලා යහපත් දේවල් කරමින් රැකියාවෙන් අධ්‍යාපනයෙන් මිනබලෙන් දරු සම්පත් වලින් සහ තවකුත් නොයෙකුත් දේවල් වලින් සහ පස්දරින් හබන දේවල් සමග තවත් ඥානත් ලබන්න පුළුවන්. ආසවක්ඛේ ඥානය ඇරුණාම ඊතුරු සියලු ඥානත් gedara බැරි වුණත් කැලේ ඉන්නකොට උපදවා ගන්න පුළුවන්. දිබ්බසෝත, දිබ්බ චක්කු, පරිචිත්ත විඥාන, පුබ්බේ නිවාස ඥාන මේවා තේරෙනවා. මේවා ඔක්කොමත් අයිති වෙන්නේ ලෞකිකයට. ඒකෙන් මම කියන්න හදන්නේ දුකින් මිදීමට මේ කිසිවක් අවශ්‍ය නැත. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා කැලේට ගිහින් මේ සංයෝජන පහ කඩලා අර පහට බැඳිලා ආයෙත් කඩාගෙන සංයෝජන 10ම කඩාන නිවන් දකින්න හිතන් ඉන්නවා. එහෙම නෙවෙයිද ඔබ ඉගෙන ගන්න තියෙන්නේ. සංයෝජන 10ක්ම කඩලා අහං දස සංයෝජනසෝ මුංචිත්වා නිබ්බාණං ලබිස්සාමි. මම සංයෝජන 10න්ම මිදී නිවන් ලබ. මේ පාලි වාක්‍ය උගන්වන්නෙත් එහෙම තමයි ළමයින්ට. 10ක්ම කඩන්න ඕනේ. මට තේරෙන්නේ නැතිව තමයි මේවා. උත්තර දෙන්න කෙනෙකුත් නැහැ. මම එලි කරනවා ඒවා. ඕවා පට්ටපල් කෙබර කියලා. වෙන්න පුළුවන් දේ ඕක නෙවෙයි කියලා. මේ ධර්මයේ නොතේරුම් ගත්ත අය අපට හදලා දීපු දහම් පෙළ වැරදි. මේක යන්න බෑ. ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි පුළුවන්. මුකුත් බලන්න. ඒවයි අපි එලි කරන්නේ ටික ටික. මතක තියාගන්න පොතෙන් පාඩම් කරලා නෙමෙයි පෞද්ගලිකව මේ ඔස්සේ ගිහින් යම් යම් දේවල් තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒකයි ඇත්තනම් අහන්න හිතන්න කියලා කියන්නේ. දැන් එතකොට අර පුද්ගලයෙක් වශයෙන් තමයි කාමසිකල්ලුකාන යෝගයේ සැප හම්බ වෙන්නේ. පුද්ගලයෙක් වශයෙන් තමයි අත්කලමතාන යෝගයේදීත් අර කියන අරූපාවචර ධානය දක්වා යන්න පුළුවන් වෙන්නේ. ඒවත් ඔක්කොම ලෞකික විනාලෝකෝත්තර නෙවෙයි. මේ පෘථග්ජන භාවයෙන් මියගිය කිසිවෙකුට සෝවාන් ලැබුණද? නැහැ. අර අත්කලමතාන යෝගින් කිසිවෙකුට බඹලෝ ගියාට සෝවාන් ලැබුණද? නැහැ. සෝවාන් නොවි යන ගමනක් ඒක. ඒ ඔක්කොම අනාර්ය. මතක තබා ගන්න. එහෙනම් පුද්ගලයෙක් වශයෙන් ඇසට කරට නාසයට දිවට කයට එන අරමුණක් මුල් කොට ලබන්නා වූ සුඛය තමයි මේ අනාර්ය සුඛ කියලා කියන්නේ. ඒක හටගත්ත ගමන් නැසෙන සිතට අයිති දෙයක් බැවින් තියාගන්න බෑ. නමුත් මේකට අපි ඇලෙනවා. යලිත් විඳින්නේ නැත්නම්, නැවත නැවතත් විඳින්නේ නැත්නම්. අන්න ඔය අල්ලා ගැනීම ඇලීම කියන්නේ මේ කාරණය. අතින් අල්ලා ගන්නව නෙවෙයි. පස්සේ ගන්න ඉතුරු කරනවට. පස්සේ ගන්න තියෙනවට තමයි උපාදාන කරගන්නවයි කියන්නේ. පස්සේ ගන්න තියෙනවට තමයි උපාදාන කරගන්නවයි කියන්නේ. දැන් ඉතින් මේකේ රහසක් තියෙනවා එකක් කියන්න ඕන. කුතුහලශාලා කියන සූත්‍රයේ සංයුත්ත නිකායේ තියෙන්නේ. මේක බමුණ වච්චගත බමුණ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ. අනිත් ආගමික නායකයෝ Tamanගේ ගෝලියෝ මිය ගියාම උපන් තැන් කියනවා. ඔබ වහන්සේ සමහර අයට කියනවා සමහර අයට දුක් කෙලවර කරගත්තා කියන කරන උපන් තැන් කියන්නේ නැහැ. මට මේක මහ විශාල ප්‍රශ්නයක්. ඔය ටික කියන්න නෙමෙයි මම ගන්න මේකේ අදාළ කරුණ ගන්න. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා වච්චගත බ්‍රාහ්මණය මම උපාදාන රහිත අයට නැවත උත්පත්තියක් කියන්නේ උපාදාන තියන අයටයි නැවත උපතක් කියන්නේ කියලා. දැන් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ නැද්ද? පව උපාදානය කරගත්තොත් උපාදානය සහ පවෙන් හතර අපායට. පින හොඳ වුණත් පින උපාදානය කරගත්තොත් පිනෙන් පරලෝකෙන් මිනිසුන් අතර හෝ දිව්‍ය ලෝක හයෙන් එකකට. අර ලෞකික ධානය උපාදානය කරගත්තොත් රූපී අරූපී බමතල 16න් 20න් එකකට. මේ පුනර්භවය සිදු වෙන්නේ කෙනෙක් යන හින්දා නෙමෙයි මේ අරමුණ යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙන ආකාරයෙන් ශේෂ කර ගැනීම හේවත් උපාදානය කර ගැනීම මුල් කොටගෙන. අන්න මේ බුදුන් වහන්සේගේ දහම මිනිසුන්ට උපාදානයෙන් මිදීම මුල් කොටගත් දහමක්.
සරියුත් හාමුදුරුවෝ කොහෙද ගියේ? මොගලන් හාමුදුරුවෝ කොහෙද ගියේ? ආනන්ද හාමුදුරුවෝ කොහෙද ගියේ? කොහෙවත් ගියේ නෑ. ඇයි? උපාදානෙන් මිදුණු බැවින්. එහෙනම් පුද්ගලයෙක් යනවා නෙවෙයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාය. මේ උපාදානය කියන එක අපි අතින් සිදුවෙන වරදක්. සැප විඳින්න යාමේදී සංසාරේ ගමන් කරන්නට යාමේදී අපි කරන වරද තමයි උපාදානය. මේක ආර්ය සත්‍යයේදී පාපයයි. ඔබ නම් ඉතින් සතුන් මරණ එක පව් මල් පූජා කරන එක පින් කරයි. ඒක ඔබේ සම්මුතිය. ආර්ය සත්‍යයේදී මම බලන්න මෙහෙම කියලා නැද්ද කියලා සාක්කියකුත් කියන්නම් මම. උපාදානේ බයං දිස්වා ජාති මරණ සම්භවේ කුද්දකනිකායෙන් ගන්නවා ගාථාව. ජාති මරණ දුක් ගෙනත් දෙන්නා වූ උපාදානයේ බයක් වශයෙන් දැක අනුපාදා විමුක්ඛන්ති ජාති මරණ සංඛයේ. ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ජාති මරණය සේවී යනවා. මේ අනාර්ය ප්‍රතිපදාව අනාර්ය සුඛ උපාදානය තුල සිදු වෙන්නේ. ආර්ය සුඛය හම් වෙන්න උපාදානයෙන් මිදෙන්න ඕන. දැන් ඒ ටික අපි ඉස්සරහට කතා කරන්න ඕන. එහෙනම් පරලොව මුකුත් යන්නේ නැහැ. මේකට තියෙනවා පදයක් එක ඉගෙන ගන්න. අபிසංඛාර. මේ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු ගැනීමේදී යලිත් හටගන්න හේතුවක් ඉතුරු කරමින් අවසන් කරන එකට කියන්නේ අபிසංඛාර. අර අபிසංකාරයේ අනාගත ඵලය ලබා දෙන්නේ. ඒ අபிසංකාරයේ පව් වලට එකතු කරපුවාම පුණ්‍යාபிසංකාර. අபிසංකාරයේ පින් වලට එකතු කරපුවාම පුණ්‍යාபிසංකාර. අபிසංකාරයේ ධාන වලට එකතු කරපුවාම ආනිජ්ජාபிසංකාර. ඔක්කොම එකතු ගත්තාම අවිජ්ජා පත්‍ය සංකාරා. ඔන්න සංසාරයේ ඇති. ඔබ අවිද්‍යා පංචා සංඛාරා තුළ හොඳ එක හොයනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය දේශනා කරනවා. පොඩි දෙයයි තියෙන්නේ කියලා මම කියවන්නේ නේ. එක්ක අවිද්‍යා පත්‍යා සංඛාරා ඉගෙනගෙන අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන හැටි ඉගෙන ගන්න. එච්චරයි. අටුවා ටීකා ටිප්පණි මොකක්වත් හොයන්න ඕනේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී ක්‍රියාත්මක වෙන්නේ මේ සිතයි මොහොතක් පාසා. නමුත් ඒ සිතේදී අර උපාදාන කියන වචනට ආйти ඉදිරි පැවැත්මට අවශ්‍ය හේතුවක් ශේෂ වෙනවා. ගොයන් ගහ මේ යන්නේ කරලක් පැහිලා බීජ ඉතුරු කරලා. ගොයන් ගහ ආය ඕන නැහැ. පිච්චුවක් කමක් නැහැ, කුඹුර දාලවත් කමක් නැහැ. බීජයෙන් ඊළඟ කන්නේ පැලවෙනවා. බීජ අතින් අල්ලන්න පුළුවන් වී බීජ. නමුත් කර්ම බීජ අතින් අල්ලන්න බෑ. පව් සිද්ධ වෙනවා කියන්නේ පාප කර්ම බීජ ඉතුරු වෙනවාට උපාදානය තුල. පින් සිද්ධ වෙනවා කියන්නේ අනාගත උපතට කර්ම බීජ ඉතුරු වෙනවාට පුණ්‍ය කර්ම බීජ. ධාන කුසල් කියන්නේ ධාන කර්ම බීජ ඉතුරු වෙනවාට. ඕනෑම කර්ම බීජයක් අනාගතයේ කෙතේ පැලවෙනවා. පාප කර්ම බීජ හතර අපායේ කුඹුරු හතරේ පැලවෙනවා. පුණ්‍ය කර්ම බීජ සප්තකාම ස්වර්ගයේ ඉදිලේදී හතේ පැලවෙනවා. චාතුරු මහාර්කාදී. ධාන කර්ම බීජ රූපී අරූපී බඹතල 16 4 20 පැලවෙනවා. ඒ අනාගත ඵලයට යන්නේ රැස් කරපු හින්දා නේද? පවුත් නැත්නම් පිනුත් නැත්නම් ධානත් නැත්නම් කෝ සතෙක් පරලෝ යන්නේ. අන්න ඒකයි සත්වයේ පුද්ගලයෙක් නෑ කියන පරමාර්ථාර්ථය. ඔබ කියලා කෙනෙක් නෑ කියන එක නෙවෙයි. තව ටිකක් එහාට අපි කතා කරන්න වෙනවා. ඒ නිසා ධර්මයක් තේරුම් ගත්තේ නැති අයට මෙලව ආය වර්ණ සැප බල පරලෝ දෙවියන් අතර සුඛය රූපී අරූපී බඹතල වලට ගියොත් ඒ ධාන සුඛය විඳින්න පුළුවන්. මේ සියල්ල අනාර්ය සුඛං. ඒ කියන්නේ ධර්මය හම්බ වෙලා නැහැ. ඔන්න ඇත්ත සිද්ධිය. අපි තාමත් පුතග්ජනයි කියන්න ලැජ්ජා වෙන්න ඕන මේ සමාජයේ අය. මම දන්නවා උපාහිනී ප්‍රසිද්ධ මාධ්‍යවල කතා කරන උගත්තු වියත්තුත් අගට කියනවා වචනින් ගල තාමත් පුතග්ජනයි. කවුද කියේ පුතග්ජන භාවයේ ඉන්න කියලා? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු තැන් පටන් කොණ්ඩඤ්ඤ තවුසාගෙන් පටන් ගත්ත පුතග්ජන භාවයෙන් මිදීම දිගටම සෝවාන් වුණා කියන එකේ තේරුම පුතග්ජන භාවයෙන් මිදුණා කියන එක. ඒක නිකම් බෑ. ඔන්න දැන් මම ඉතුරු කාලේ පැහැදිලි කිරීමේදී ඔබට මේ ආර්ය සුඛයට එන්න ඕන ඒකකය පැහැදිලි කරනවා. ඔය පුද්ගලයෙක් වශයෙන් ආර්ය වෙන්න බෑ. සම්මත වශයෙන් පේන්න ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා වශයෙන්. නමුත් මේ සිත් පරම්පරාව මම කියමින් හිටියා නේද? මොහතකින් නැතෙනවා කියලා. ඇසෙන් ඉපදී නැතෙන සිත චක්කු විඥානය නම් කනින් සද්දයක් ඇහෙනකොට අරක නැතිලා තමයි සෝත විඥානය පහළ වෙන්නේ. චක්කු විඥාණයෙන් සෝත විඥාණයට කවුරුත් යන්නේ නැහැ. සෝත විඥාණයෙන් ගාන විඥාණයට කවුරුත් යන්නේත් නැහැ. ගාන විඥාණයෙන් જીවහා විඥාණයට කවුරුත් යන්නේත් නැහැ.
මේවා පිළිවෙලට පහළ වෙන්නේත් නෑ. අක්‍රමවත් ලෙස අවශ්‍ය විදිහට තමයි මාරුවෙන් මාරුවට පහළ වෙන්නේ. එතකොට එහෙනම් අපි එක වැඩයි මේ මොහොතේ කරන්නේ. අන්නේ කරන වැඩේ ධර්මානුකූලව හොයාගන්න. කනවා බොනවා යනවා එනවා නානවා උගන්වනවා ඉගෙන ගන්නවා කියන සම්මතයේ ඉක්මවා ගිහින් මේ පුද්ගලයා දරවල් ආයත භාවිතා කරමින් අරමුණක් රස විඳින එකයි කරන්නේ. නිමිත්තක තමයි ජීවත් වෙන්නේ. මේ නිමිත්ත බුදු සමය විවරණය කරන ආකාරය හොයාගන්න. ඒක තමයි අභිධර්මය. ඒ අභිධර්මයේ දන්නේ නැතුව නම් ආර්ය වෙන්න බෑ. ඔන්නතරයි රහස තියෙන්නේ. සාමාන්‍යයෙන් අභිධර්මය කියන එක මේ රටේ ජනප්‍රිය දෙයක්. තුන්වෙනි පිටකයකුත් තියෙනවා. 30 අවුරුද්දක් දහම් පාසලක ප්‍රධානාචාර්යෙක් වශයෙන් තාමත් අභිධර්මයේ කටපාඩමින් ළමයින්ට උගන්වනවා. උගන්වලා කියනවා ජීවිතේට 7-5කවත් ප්‍රයෝජනක් නැහැ. ලකුණු 5ක් විතර හම් වෙයි පාඩම් කරලා උත්තර ලියුවොත් ඉන්නේ හාට නම් වැඩක් වෙන්නේ නැහැ මේ අභිධර්මයෙන් කියලා කියනවා. එහෙම කිව්වහම මේ අයටත් ප්‍රශ්න. නෑ මම එහෙම කියන්නේ තනියෙන් හිතලා. හැබැයි මට සාක්ෂි තියෙනවා. මහාචාර්ය W.S. කරුණාරත්න සූරීන් කියන්නේ අපේ ලංකා විශ්වවිද්‍යාලයේ හිටපු එකම ගිහි මහාචාර්යවරයා. අගමහ පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී කියන්නේ භික්ෂු පරපුර අතර හිටිය අති උත්තම නායකයෙක්. මේ මහත්මා සාහිතුන් වහන්සේ මේ මහායාන ධර්මයේ තුල චිත්තසයිසික ගණන් කරන අභිධර්මයක් නැහැ. මේ චිත්තසයිසික ගණන් කරන අභිධර්මයෙන් මට වෙච්ච යහපතක් නැහැ කියලා මහාචාර්ය W.S. කරුණාරත්න සූරීන් කියලා තියෙනවා. මමත් 30 අවුරුද්දක් ඔබ උගන්ලා තියෙනවා. මට නම් මේකේ මොකක්වත් පේන්නේ නැහැ. මොකට මේක ලීවද දන්නේ නැහැ. ඔය අභිධර්මයේ ඕන නම් නිවන් දකින්න කොණ්ඩඤ්ඤ බද්දියවප මහා නාම ඔක්කොම තුන්වෙනි සංගායනාව පහු වෙනකන් ඉඳලා 236කට පස්සේනේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236ක වරස තමයි මේ තුන්වෙනි සංගායනාවක් කරලා අභිධර්ම පිටකයක් හැදුවේ. ඒක නිවන් දකින්න ඕන නම් අරගොල්ලෝ නිවන් දකින්න වෙන්නේ නැහැ. මේක පාඩම් කරන්න ඉන්න වෙනවා. හැබැයි අනත්ත ලක්කන සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ වදාළ දුකින් මිදීමට අවශ්‍ය අභිධර්මයේ තිබුණ නිසා නේද කොණ්ඩඤ්ඤ චෞසන් සෝවාන් වී රහත් වුනේ. ඔන්න මගේ තර්කය. තවත් ඔකට වචනිකුත් කියලා දෙනවා මම හිතන්න පුළුවන් අයට. මම හිතනවා ඔය යමක් තේරෙන අය ඉන්නේ කියලා. දැන් බලන්න අනුරාධපුර සමගිය තිබුණායි කියලා කරනවා මහා පච්චරි මහා කුරුන්දි කියලා මේ බටපතුරු වලින් වියලා මැටි ගාලා ඕවැ ලියපු අටුවා අර්ථ කතා. ඉන්හා පැත්තට හැමෝම අටුවා ටීකා ටිප්පණි හුඟක් ලියලා තියෙනවා. මේ තියෙන කරුණු පැහැදිලි කරන්න අටුවා ලියනවා. අටුවා තියෙන එක පැහැදිලි කරන්න ටීකා ලියනවා. ටීකා පැහැදිලි ටිප්පණි ලියනවා. ඉවරයක් නැහැ. බේකුල්ල මහන්තග්ග කියන්නේ මේකට මේ උගත්තු වැඩි වෙන්න මේකට කුණු ගඩවල් එකතු කරනවා වැඩි. මම නම් කියන්නේ පෘථග්ජන කිසියෙකුට මේ බුදු සමාජයේ බුදුදහම ගැන පොතක් ලියන්න අයිතියක් නැහැ. අටුවා ලියන්න අයිතියක් නැහැ. උන් පෘථග්ජන කියන්නේ ධර්ම දන්නේ නැහැ කියන්නේ. ඒකෙන් කරන්නේ මොකද? බලලාට නූල් බෝලේ දුන්නාම උල් ලහන්න දන්නේ නැහැ. තව ටිකක් හැම පැත්තෙම ඇදලා අවුල් කරනවා. හැබැයි වෙන අටුවාවක් තියෙනවා. මම නම් මේ අටුවාව තමයි පාවිච්චි කරන්නේ. ඔබටත් මේ අටුවාව තේරුම් ගන්න පුළුවන් නම් මේ අටුවාව දිහා බලන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙන්නේ. බොහොම ලේසි. අපි තෝරා ගන්න බලමු. ඔන්න දැන් මේ ආරිසුකේ පැත්තට යන්න දැනෙන්න ඕන කාරණේ කියන්න යන්නේ. ඔහොම පුද්ගලයෙක් වශයෙන් ඔබට දාන සීල භාවනාවල යෙදෙන්න පුළුවන්, පන්සිල් වල උපසම්පදා සීල දක්වා රකින්න පුළුවන්. ඒ ඔක්කොම අයිති වෙන්නේ අපුණ්‍ය කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම, කර්ම මාර්ගයට කර්ම විපාක. සසරේ ඇවිදින්න ඇරුණාම ගැලවෙන්න පාරක් ඒකේ නැහැ. හොඳ අරකේ වට නරක විපාක, හොඳ ඒවට හොඳ විපාක, ධාන වලට ධාන විපාක, සංසාරයේම කර්ම විපාක. හැබැයි බුදුදහමේ රහසක් තියෙනවා කවුරුත් දන්නේ නැති. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙනවා කර්ම සූත්‍ර කියලා 7ක්. මේ 7 තියෙනවා කර්ම જાති 4ක් තියෙනවා කියලා අපි දන්නේ 3යි. ඔබ දන්නවා අතිබික්කේ කම්මං කන්න විපාකං කියවම පව්කම් සහ දුක් විපාක කියන්නේ. අතිබික්කේ සුක්ඛං සුක්ඛ විපාකම් කියවම ඔබ දැනගන්න ඕනේ පින් විපාක සහ ධාන විපාක. ධාන කර්ම සහ පින් විපාක මෙලොව සහ පරලොව වශයෙන් සුගතිගාමීත්වයට ධාන කර්ම විපාක රූපී අර්ථි බමතල වලට. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාක කිව්වම පව්පින් කලොමේ කරපුවාම සැප දුක් කලොමේ විපාක ලැබෙන එක. මේ තුන තමයි මම ගලපන්නේ කන්නං කන්න විපාකම් පවෙන් පරලොව යාම හතර අපායට. සුක්ඛං සුක්ඛ විපාකම් පිනෙන් පරලොව යාම දිව්‍ය ලෝකයට මනුස්ස ලෝකයට. ධාන විපාක ගන්නවා ධානයෙන් පරලොව යාම රූපී අර්ථි බමතල වලට. කොනිවන් මග මේ කන්න විපාක වලත් නැහැ, සුක්ඛ විපාකත් නැහැ, කන්න සුක්ඛ විපාක වලත් නැහැ. ඕකට තමයි මම කියන්නේ අනිත් පැත්ත හැරිච්ච බෝට්ටුව.
තව එකක් තියෙනවා පොතේ තියෙනවා ත්‍රිපිටකේ. ඒ ගැන කතාවක් නැහැ. කවුරුත් කතාවක් නැහැ. අත්තිබික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති කියලා තව හතරවෙනි කර්මයක් නැද්ද? මහණෙනි තවත් කර්මයක් තියෙනවා. ඒක කළුත් නැහැ, සුදුත් නැහැ, කළු විපාකත් නැහැ, සුදු විපාකත් නැහැ. මේ කළු සුදු කියන්නේ පවුත් නෙමේ, පව් විපාකත් නෙමේ, පිනුත් නෙමේ, පින් විපාකත් නෙමේ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කර්ම රැස් කරන කර්ම වලින් පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යන්න පුළුවන්. එකකින්වත් නිවන් ලබන්න නම් බෑ. නිවන් සඳහා කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕන. ඒවා අනාර්යයන්ට කරන්න බෑ. ඔය අයට තියෙන්නේ අනාර්ය සුඛය විතරයි. ආර්ය සුඛය තියෙන්නේ කර්මක්ෂය කිරීමේ කර්මය. ඒකටනේ මම මේ ධර්ම දේශනාව ගලපන්නේ. දැන් ආර්යයා මොනවද දන්නේ? ආර්ය පදේ ಭಾರತයේ හැදුන හැටිත් කියලා දෙන්නම්. ඉන්දියාව කළුහම තිබිච්ච කට්ටියක්. ඔය අනිත් පැත්තෙන් යාත්‍රා කරන නැදින් සුදුහම තියෙන කට්ටියක් අවුරුදු 3000කට 5000කට ඉස්සර ගොඩ බහිනවා. දැන් හැමේ වර්ණේ උසස් පහත්කම. කළුහම පහත්, සුදුහම උසස්. ඒ නිසා කළුහම අනාර්යයි, සුදුහම ආර්යයි කියලා වුන් භාවිතා කරන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ හැම ගැන කතා කළේ නෑ. ආර්ය උසස් අනාර්ය පහත් කියන අර්ථය ගත්තා. දැන් අපේ සමාජයේ බහුතරය අනාර්ය බෞද්ධයෝ. බුදුබණ දන්නේ නැති පාරම්පරික බෞද්ධයෝ. බුදුදහමේ උගන්වන පුණ්‍ය මාර්ගයෙන් අනාගතයේ සැප ලබන්න සංසාර ගමනක් හදාගත්ත බෞද්ධයෝ. ආර්යෝ වෙන්නේ කොහොමද? ආර්යෝ සඳහා මීට වඩා වෙනස් දහමක් දේශනා කරනවා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. පොදු දහමක් තියෙන්නේ. බලන්න ඇසෙන් ඉපදී මිය යනවා නම්, කනෙන් උපදී මිය යනවා නම්, නාසයෙන් උපදී මිය යනවා නම්, මව් කුසේ සිට ජීවිත අවසානය දක්වා උපත් විශාල ප්‍රමාණයක් සහ මරණ විශාල ප්‍රමාණයක්. කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු කනේ කනේ ත්වං බික්ඛු ජායසේච ජීයසේච මීයසේච. මේ ස්කන්ධ කියලා જાතියක් තියෙනවා. හටගත් ගමම්ම හටගත් සැනෙහි, විරණ සැනෙහි, මේ අන සැනෙහි ක්ෂණයක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. ඔබ හැමෝටම මේක හරි ක්ෂණයකින් ඉපදී, ක්ෂණයකින් දිරා, ක්ෂණයකින් මේ අන ජීවිතයක් තියෙනවා. මෙය කුමක්ද? මෙන්න මෙය මුල්කට ගණයි බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් දේශනා කළේ. ඒක තමයි අටුවාව. ඒක ඔබ ළඟක් තියෙනවා. එතකොට අටුවාව ඔබ ළඟක් තියෙනවා. තව නම කිව්වේ නෑ මම. දැන් කියනවා ඊටර ටික. අපි මේක ත්‍රිපිටකයේ දෙන හරියෙන් හොයාගනිමු. හැබැයි ත්‍රිපිටකයේ තියෙන හරියෙන් හොයාගන්න කිව්වම රටේ තියෙන හරිය බොරු ඔක්කොමත් මට කියන්න වෙනවා. මේවා නම් පට්ටපල් බොරු කියලා. කවුරු ඉගන්නවා? ඔබෙන් ඕන කෙනෙකුගෙන් ඇහුවොත් කියාවේ ඇසට මොනවද හමු වෙන්නේ? රූප කියලා. ඔව්. ඉදිරියේ තියෙන දෙයකට ආලෝකය වැටෙනවා. මේකේ සෙවණල්ල ඇහැ ඇතුලේ වැටෙනවා. එතකොට අපි රූපය හඳුනා ගන්නවා. ඒ සඳහා ඇස සකස් වී පවතිනවා. ඇස කියන්නේ ගෝලය නෙමෙයි. එතන ඇසේ අරමුණු ගැනීමේ හැකියාවට ධර්මයේ උගන්වනවා චක්කුපසාද කියලා. ඔබේ සෙවණැල්ල කණ්ණාඩියක් ඇතුලේ වැටෙනවා වගේ ඇස ඇතුලේ ගසක තියෙන සෙවණැල්ල වැටුනහම, පියාගේ සෙවණැල්ල වැටුනහම, ඒ සෙවණැල්ලේ උදව්වෙන් තමයි ඔබ ඉදිරියේ තියෙන දේවල් අඳුනගන්නේ. මේ සෙවණැල්ලට තමයි රූපේ කියන්නේ. සැකනම් කණ්ණාඩිය ඇතුලෙන් ගිහින් බලන්න. රූපය උදව් කරගෙන ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරෙක් වුණොත් ඔබට දුක් වේදනාව එනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා මිතුරෙක් වුණොත් ඔබට සැප වේදනාව එනවා. අන්න එහෙමයි මේ රූපය වේදනාවටපත් වෙන්නේ Taman බෙදාගත් ආකාරයට. එකම පුද්ගලයෙක් ඉදිරියේ සිටියේදී අට ආකාරයේ වේදනාවක් කෙනෙකුට විඳින්න පුළුවන් මේ ඇතුලේ තියෙන රූපේ. ඒක Tamanට අවශ්‍ය ආකාරයට හතුරා මිතුරා ගැලවුම් කරුවා කර්මකාරයා විවාදකයා වදකාරයා කියලා අපිට හදාගන්න පුළුවන්. ඒකේ තමයි මේ දුක තියෙන්නේ. අර ඉස්සරහා තියෙන එක නෙමෙයි Taman හදාගන්නේ. මෙව්ව හදාගන්න සංඛ්‍යාව වැඩි වෙන්න ජීවිතේ දුක් වැඩි. අන්න ළමා කාලේ ඉඳලා අපිට වර්ධින හැටි. එතකොට පළමුව රූපය වේදනාචෛසිකෙන් විඳිනවා. ඒක රූපයක් අම්මාය තාත්තාය වශයෙන් සංඥාචෛසිකෙන් හඳුනනවා. ඒක ප්‍රිය නම් ඇලෙනවා, අප්‍රිය නම් ගැටෙනවා. ඒකට කියනවා සංඛාරචෛසිකය කියලා. දැන් මේ ඇස තුල අරමුණක් හමුවේදී රූප, වේදනා, සංඥා, සංකාර හතරකින් කරන කාර්යය වෙනස් කිරීමකින් තොරව විශේෂයෙන් දැන ගැනීමට එතන පහළ වෙන ඊළඟ චෛසිකයට කියනවා විඥාන. විඥාන හේවත් විශේෂයෙන් දැන ගැනීම.
කොහෙන්වත් ආවේ නැහැ විඥානය. මේ මොහොතට මේ හේතුන්ගේ ඵලයේ වශයෙන් හඳුනා ගන්න චෛතසිකේ පහළ වුණා. දැන් මේකට කියනවා පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර පහ. කන නිසා මේක පහළ වෙනකොට රූප කියන එකට රූප වෙනකොට ශබ්ද රූප ගන්නවා. ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ආයත් ස්කන්ධ පංචකය. නාසය, දිවකය හැම එකටමත් එහෙමයි. අන්තිමට මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්න්නේ අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයෙන්. මේ ස්කන්ධ පංචකේ වරද්දාගත්තොත් සසර ඇවිදින්න පුළුවන්. අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හැමතැනම ඇවිදින්න පුළුවන්. ස්කන්ධ පංචකයේ තේරුම් ගත්තොත් ඔය ඕන එකකින් ගැලවෙන්නත් පුළුවන්. අන්න ඇවිදින හැටි උගන්වන්න බුදුහාමුදුරුවෝ පහළ වුණේ නැහැ. ඇවිදින හැටි මිනිස්සු හදාන හිටියා. පෞපින් ධාන ඔස්සේදී. බුදුරජාණන් වහන්සේ ගැලවින හැටි දේශනා කරන්න මේ පංචස්කන්ධය උදව් කරගත්තා. පංචස්කන්ධය මුල් කොටගත්තු සංවරයක් පෘථග්ජන කාටවත් නැහැ. ලියන්න කියන්න දාන්නා වචන පහක් විතරයි දන්නේ. අන්න රහස. ආර්ය සුඛේ විඳින්න අවශ්‍ය පාරට ගිහින් නැහැ කවුරුත්. ඒකෙත් මොකද්ද තියෙන්නේ? විශාල වරදක්. පංචස්කන්ධ විග්‍රහය මේ ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරපු එකේ තියෙන පොතක් පාසාම වැරදි. මම මේක ප්‍රසිද්ධියේ මාධ්‍යවල කියලා අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. මම එහෙම මහානකමෙන් පන්නන්න තවුරුත් කතා කරලා නැහැ. උත්තර දෙන්නෙත් නැහැ කවුරුවත්. හැබැයි මම මෙහෙම කියනවා. මේ සමාජයේ කුඩා කාලේ ඉඳලා අභිධර්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය. වේදනා, සංඥා, සංකාර, නාම. ඔන්න අපේ පංචස්කන්ධය. එහෙම නැත්නම් පංචස්කන්ධේ රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු හතර කෑම වලින් ගන්න જાති. වේදනා, සංඥා, සංකාර, නාම. ඔය බෝට්ටු අනිත් පැත්ත හැරුණෙන් පස්සේ ඒකේ තියෙන ඒවා. අර ඉස්සරලා එක ඒවා නැහැ. මේ ධර්මය හදාරන්ට යනකොට තියෙනවා නිත්‍ය ප්‍රකරණය කියලා එක පොතක්. තව තියෙනවා පිටකෝපදේශය කියලා පොතක්. මං කියවනේ 25ක් හිටියේ කොහෙද පොත් එක්කලා කියලා. අනේ මට හිතෙනවා අපේ ස්වාමින් වහන්සේලා පිටකෝපදේශය කියන්නේ නැතුවද මේ සමාජයට බණ උගන්වන්නේ කියලා. ඇයි? කවුරුවක් කියපු හින්දා රූප කියන්නේ ශරීරය කියලා කියන්න හදනවා, ඔප්පු කරන්න හදනවා. මොනම සූත්‍රයකටවත් ගලපන්න බෑ පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් නැත්නම් පඨවි, ආපෝ, තේජෝ කියලා ගත්තොත්. මම ඔප්පු කරලා පෙන්නන්නම් ත්‍රිපිටකයෙන්. හැබැයි මට පිටක උපදේශයේ 6 වෙනි කොටසේ හම්බ වෙනවා රහතන් වහන්සේ නමක් විසින් මේ පිටක කියවන්න ඉස්සලා මේ උපදේශ ගන්න කියලා ලියපු පොතක් මේක. මේක මේ කන්ද උගන්වන එකේ පෙන්නනවා රූප කියන්නේ මොනවද, නාම කියන්නේ මොනවද කියලා. එතන නෙමෙයි මම ගත්තේ. ඕන්නම් පෙරලා බලන්න පිටක දෝෂ පොත අරගෙන. පංචස්කන්ධේ රූප කියන්නේ අතට අහු වෙන જાතියක්ද ඊට වඩා සියුම් දෙයක්ද කියලා. පැහැදිලිව පෙන්නනවා රූප කියන්නේ ප්‍රසාද 6යි, ගෝචර රූප 6යි. පංචස්කන්ධේ පහළ වෙන්න ප්‍රසාද 6යි කියන්නේ ඇහැ, කන, නාසය, දිවකය, සිත ප්‍රසාද. අරමුණු ගන්න පුළුවන් හැකියාවන්ට. ඒවට හම්බ වෙන අරමුණු වලට තමයි ගෝචර රූප කියන්නේ. දැන් ඒක එකකින් විතරක් තෝරාගන්න. ඇස කියන්නේ කාචය නෙමෙයි, ගෝචර රූපය කියන්නේ ඉදිරියෙන් තියෙන රූපය නෙමෙයි. කොහොම තමයි අපේ අය හිතන් ඉන්නේ. ඇසේ ඇතුළත පහළ වෙනවා ශක්තියක් නැත්නම් හැකියාවක්, අරමුණු ගැනීමේ හැකියාව. ඒක නිකන් තිරයකට ආලෝකය වැටුනහම හඳුනා ගන්න පුළුවන් වගේ රිදී තිරය වගේ. ඒකට කියන්නේ චක්කු ප්‍රසාද. ඒක තමයි බුදුදහමේ ඇස. ඔබේ මූණේ තියෙන අඩුපාඩු බලා ගන්න ඔබ කැඩපත ඉදිරියට ගිහින් බැලුවොත් කැඩපත ඇතුලේ ඔබේ රූපේ තියෙනවා. ඒක ඇල්ලුවොත් අහුවෙනවද? ඒකේ පඨවි, ආපෝ, තේජෝ තියෙනවද? නැහැ. ඒ වගේම වැඩක් තමයි ලෝකේ ජීවත් වෙනකොට බාහිර තියෙන ඕනෑම දෙයක සෙවණැල්ල ඇසේ කාචය තුලින් ගමන් කොට මේ ප්‍රසාද රූපය තුල පහළ වුණාම ඒක ගෝචර රූපය. ඒක සෙවණැල්ලක් වෙනා. ඒකේ පඨවි, ආපෝ, තේජෝ නැහැ. මෙයයි රූපය. පංචස්කන්ධේ රූපය මෙයයි. ඒ නිසා ඇස නිසා රූපය මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර පහක්. දැන් යන්නේ ආර්ය සත්‍ය තුල විග්‍රහය. දම්බන ගැඹුරුයි. මතක තියාගන්න. මේවා තේරුම් ගන්න හුඟක් බණහලා ඉන්න වෙනවා. කන නිසා පහළ වෙනකොට ශබ්ද රූපය මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර, විඥාන පහක්. නාසය මුල් කොටකට ගන්ධය මුල් කොටගත් වේදනා, සංඥා, සංකාර, විඥාන පහක්. මෙහෙම මේ ඇස, කන, නාසය, දිවකය කියන දොරවල් හයෙන් පහළ වෙන අරමුණු 6 නිසා වේදනා 6ක්, සංඥා 6ක්, සංකාර 6ක්, විඥාන 6ක් පහළ වෙන බව සත්තට්ඨාන කුසල සූත්‍රයේ කියලා බලන්න නැද්ද කියලා? එහෙනම් මේ රටට බුද්ධ ආගම උගන්වන්න පාවිච්චි කරන පංචස්කන්ධය වැරදි. එතනින් එහාට කොහොමද ගමනක්?
බුදුබණ වැරදි නෙමෙයි සිංහල පරිවර්තනයේ අපිට උගන්වලා තියෙන හැටි වැරදි. ඔකයි වැරද්ද. ගුරු පරපුරෙන්ම වැරදිලා තියෙන්නේ. මං කියේ මේ බෝට්ටු අනිත් පැත්ත හරව ගන්න නැතුව ගොඩ යන්න බෑ කියලා. ඒක එහෙම ඔප්පු කරන්න මට පුළුවන් තැන් තියෙනවා. බලන්න. තණ්හාව නැති කරන්න ඕනේ. කොහෙද තණ්හාව තියෙන්නේ? අපි හිතන් ඉන්නවා ඉඩ කඩන් වල හරක බාන වල කියලා. නෑ මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා තණ්හාව තියෙන තැන. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හාය uppajjamaano uppajjati etta නිවසමානෝ නිවසති එත්ත පහියමානෝ පහියති. ඇහැ නිසා ඉදිරියෙන් රූපයක් හටගත්තාම මේ ඇහි හටගන්නවා රූප තණ්හාවක්. රූප රූපයේ මුල් කොටගත්ත චෛසිකයක් රූප තණ්හාව කියන්නේ. ඒක උපදින්නෙත් ඇහි වාසය කරන්නෙත් ඇහි තේරුම් ගත්තොත් මේ යන්නේ තණ්හාව ඇහෙන්. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණයනේ. එතකොට චක්කු රූප තණ්හා, සෝත ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන්නේ බාහිර වස්තු නෙමේ මේ අරමුණේ තියෙන එකක් නේ. ඒ තණ්හාව තියෙන තැන හොයාගත්තේ නැත්නම් කොහොමද නැති කරන්නේ? අන්න රූප කියලා ශරීරයට ගත්තාම මේ සතිපට්ඨාන සූත්‍රයට ගලපන්න බෑ. අපි තව එකකින් ගන්නවා පඨම ආස්වාද සූත්‍රය. චක්කුණා රූපං දිස්සා uppajjati සුඛං සෝමනස්සං අයං රූපස්ස ආස්වාදෝ. සෝතේන සද්දං සුත්තා uppajjati සුඛං සෝමනස්සං අයං ශබ්ද රූපස්ස ආස්වාදෝ. හයටම තියෙනවා. ඇහැට රූපයක් දැක්කහම අර රූපයේ මුල් කරන අපේ හිතේ සුඛක් සතුටක් උපදිනවා. ඒකට කියනවා රූපේ ආස්වාදය. කනට ශබ්දයක් ඇහුනම සුඛක් සම්නසක් උපදිනවා. ඒකට කියනවා ශබ්ද රූපේ ආස්වාදය. දැන් රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදයේද අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වල ආස්වාදයේද? බුදුන් කියන්නේ ආස්වාදයේ ආදීන දැක ආස්වාදයෙන් මිදුන තැනට. ආස්වාද හයක් තියෙනවා. ආස්වාදයේ ආදීනවේ තමයි සතර දුක් ඇවිදින්න සිද්ධ වෙන එක පෘථග්ජනයාට තේරෙන්නේ නැත්තේ. ආදීනව ජාති ජරා මරණ ශෝකමව තේරුණොත් ඒ මිදෙන්න ඕන එක තමයි නිස්සරණය. මේ ආස්වාදයේ ආදීන දැක නිස්සරණයටපත් වූ තැන තමයි මම බුදුන් කීවේ කියලා සම්බුද්ධත්ව සූත්‍රයේ තියෙනවා. රූප කියලා ශරීරය ගත්තොත් මේකට ගලපන්න බෑ. සත්තට්ඨාන කුසල සූත්‍රයේ, ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ, තව විවිධ සූත්‍ර තියෙනවා. මොනවටවත් ගලපන්න බෑ. මේ ගලපලයි කතා කරන්නේ. එහෙනම් අපි කීවට පිළිගන්නේ නැතුව කල්පනා කරලා ඉස්සර වෙලා ආර්ය භාවයටපත් වෙන්න ඕන නම් නිර්වුල් පංචස්කන්ධය හඳුනා ගන්න. මොකද බුදුහාමුදුරුවෝ ත්‍රිලක්ෂණය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ දකින්න. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ දකින්න. බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදේ නිරෝධය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ දකින්න. බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ දකින්න. බුදුහාමුදුරුවෝ කර්මක්ෂය කිරීමේ කර්මය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. පංච උපාදානස්කන්ධය තුළ දකින්න බැරි නම් මේ වචන පෙළි පාඩම් විතරයි ලියන්න කියන්න පාඩම් කරන්න ලකුණු ගන්න ඇරුණාම යන්න නම් බෑ. මේ අපි වැටලා ඉන්න අමාරුවේ තරම මේ කියන්නේ. දැන් මේ පංචස්කන්ධය තුල අපි මොකද්ද කරගන්න වැරද්ද? අන්න අනාර්ය වීමට හේතුව. දැන් මොකද්ද අපේ ජීවිතේ ඒකකය? මොන වැඩේ කරනවා කිව්වත් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් විතරයි වේවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ලෝභ දේශ මොහ පින්පව් ධාන උගත් නෝග ඕන දෙයක් ගන්න. සබ්බ කියන සූත්‍රයේ උගන්වනවා මේ ලෝකේ තියෙන සියල්ල මෙච්චරයි. සබ්බං වෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත. මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ අහන්න. මොනවද සියල්ල? වතු පිටි කරන් හරක බාන ගෙවල් දරවල් ලෝකේ ලංකාව පෘථිවිය නෑ. චක්කුංච රූපාච සෝතංච සද්දෝච ගානන්ත ගද්දෝ ගන්ධෝච දිව්හාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. ඇසත් රූපයත් කනත් ශබ්දයත් නාසයත් ගන්ධයත් දිවත් රසත් කායත් පහතත් හිතත් අරමුණුත් යන මේවා සියල්ලයි කියනු ලැබේ. ඔය සියල්ල දැනගන්න ඕන නිවන් දකින්න. ඔය සියල්ල දන්නේ නැතුව කරන භාවනාව වලින්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒවා අයිති වෙන්නේ ආයෙත් අර ඉස්සරලා කියපු ලෞකික සුඛයට. ධාන සුඛයට. සංසාරගත ගමනේ සුඛයට. කෙලෙස් යටපත් කරමින් ලැබෙනා වූ භාවනා ප්‍රතිඵල. ඒවට කියන්නේ පුණ්‍ය කිරියවත්තු භාවනා කියලා. මම ඔක්කොම මේ එක දවසේ කියන්න වෙලාවක් නැහැ. ඒකයි ආරම්භ කරලා යන්නම් අවශ්‍යයි හොයන්න. දැන් මේකේ අවසානයක් කියන්නත් ඕන තව විනාඩි 30යි තියෙන්නේ. 30ට කියන්න ඕන නේතර ටික.
දැන් මේ පංචස්කන්ධය පරිහරණය කරන එක තමයි ලෝකේ ඉන්න සියලුම සත්තු අපි මිනිස් වර්ගය විතරක් ගමුකෝ අනික් කටියට හදන්න කියලා දෙන්න බෑනේ. කරන්නේ. ආගම් ભેදකෙන් තොරව ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ගිහි පැවිදි ભેදයෙන් තොරව අපේ ජීවිතයේ ඒකකය පංචස්කන්ධයයි. පංචස්කන්ධයේ පුංචි මේක තුල බුදුහාමුදුරුවෝ ඔක්කොම වර ටික දේශනා කරනවා. ඔය සූත්‍ර දේශනා 18 19 තියෙන ඕක ඇතුලේ. මෙන්න අටුවාව. පංචස්කන්ධ අටුවාව හරියට තේරුම් ගන්න පුළුවන් නම් සියලුම දේවල් එහන්න පුළුවන්. මං කිය ඕගොල්ලෝ ගාවත් මේ අටුවාව තියෙනවායි කියලා. මම නම් මේ ධර්මයේ පැහැදිලි කරන්නේ මේක දිහා බලාගෙනයි. කොහොම ඔහෙ දිහා බලන් හිටියත් මට මේක තමයි ඉලක්කය. මේ තේරුම් ගත්ත එක. දැන් මේකෙදි අපි කරන වැරද්ද කරමු. බලමු හොයාගන්න. ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ චක්කු සප්දුක් උපේක්ෂා වේදනා සේරම එක මොහොතකින් රූප වේදනා සංඥා සංකර පහක් වශයෙන් හට ගන්නවා. මොහොතකින් හටගත්ත ගමන්ම ලයිට් එක ඔෆ් කරපුවම නිවෙනවා වගේ මේ නැසෙන්න වෙනවා. නැසෙන්න ඉස්සරලා අපි මෙතෙන්ද මෝඩකමක් එකතු කරනවා. ඔන්න ඔය මෝහ නැත්තම් අවිද්‍යාව කියන වචනේ. මේකට එන දෙය ලාභය අලාභය සැප දුක පින පව ධානය තරහ වෛරය ක්‍රෝධය ඕන දෙයක් ඒක තමයි ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඔන්න වැරදුනා. එය මගේ එය මම මගේ එය මගේ ආත්මය. අන්න ජීවත් වෙන්න ගිහින් ප්‍රදක්ෂණය කරන්නේ මේ පංචස්කන්ධය මගේ මම මගේ ආත්ම කොට අරගෙන පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න. මගේ මම මගේ ආත්ම කොට ගත්තොත් මොකද වෙන්නේ? හටගත්ත ගමන් නැසෙන්න බෑ හේතු ඉතුරු වෙනවා. හේතු ඉතුරු වෙලා නැසෙනවා. අන්න උපාදානයේ පෙරද්ද උපාදානය තුල නැසෙන්න බෑ අනාගත ඵලයක් උපදවන්න හේතුවක් ඉතුරු වෙනවා. අන්න පව් සිද්ධ වීමේදීත් මේ පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නේ පව් හේතු ඉතුරු නිසා පවෙන් පරලෝ යන්න වෙනවා. පෘථග්ජනයා පුණ්‍ය කර්මයේදීත් මේ පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නේ ඒකේ පින් හේතු ඉතුරු වුණාම පිනෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝක හයෙන් එකටයි. ලෞකික ධානලාභය ඒ සඳහා පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්නේ ඒ නිසා ධාන කුසල් හේතු ඉතුරු වෙනවා. ඒ නිසා ධානයෙන් පරලෝ යන්න වෙනවා. මුළු සංසාරේම පව් සහ පින් සහ කර්ම විපාක පව්වලයි පින්වලයි ධානවලයි විපාකටයි සංසාරේ කියන්නේ. බුදුහාමුදුරුවෝ පහළොනේ සංසාරේ ඇවිදින්න නෙමෙයි. ඇවිදින්න තමයි ඒගොල්ලෝ ලෑස්ති කරන් හිටියේ පව පින ධානය ඔස්සේ. මේන් මිදෙන්න. එහෙනම් මේ පව් හරි පින් හරි ධාන හරි රැස් කරලා සතර නිවන නිමා කරන්න බෑ. ඇයි අවිද්‍යාව පත්‍ය සංඛාරානේ. මම මෙහෙම හදනවා. ඔකට ලස්සන දරුවෝ ඉන්න නිසාත් මම මේවා කියනවා සමීකරණ හදනවා. 50යි 30යි 80යි 20යි 100යි. එහා පැත්තේ 100යි සමාන ලකුණේ මෙහා පැත්තේ 100යි. සමාන කියන එකේ තේරුම මේකනේ. සමීකරණ. අපුඤ්ඤාවි සංකාර දන පුඤ්ඤාවි සංකාර දන අනිජ්ජාවි සංකාර සමානයි සංසාර. සමානයි. කොහොම මේකේ නිර්වාණ? මේ පැත්තේ සංසාරය මේ පැත්තේ එකතු කරපුවාම පුඤ්ඤාභි අපුඤ්ඤ අනිජ්ජාභි සංඛාර. බුදුදහම වැරදිලා නැද්ද අපට? ඕක තේරුම් ගන්න ඔළුව තියෙනවා නම් ඊටු ටික කියලා දෙන්න පුළුවන්. අපට බැරිකමක් මෙතන නෑ. ධර්මයේ වැරදි නම් මේ වැඩේ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැරදි නෙවෙයි පරම්පරාවෙන් අතට එනකොට මේ ලෝකේ තෙරවාදී මහායානවල ඔක්කොගේම අද පුද පූජා ඇරුණාම මේ ධර්මයේ භාවිතේ නෑ. දැන් මොකක්ද අර ඒතං මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මය. මේකට කියනවා පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. දැන් පවේදිත් පාවිච්චි වෙන්නේ පංචස්කන්ධය ආත්ම කොට ගත්තාම පංච උපාදානස්කන්ධය. පිනේදිත් ආත්මය පංච උපාදානස්කන්ධය. ඥානෙත් පංචස්කන්ධය ආත්මය පංච උපාදානස්කන්ධය. අපි පංච උපාදානස්කන්ධය පාවිච්චි කරනවා. අපි පංච උපාදානස්කන්ධේ ඥානෙ ගොඩ වෙලා සසර ඇවිදින්න තමයි දන්නේ. අපාය හතරේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න දන්නේ. ගොඩ යන්න දන්නේ. දැන් තව වචනයක් කියන්න වෙනවා. මොකද්ද දන්නවද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකින් හික්මීම සඳහා එදා මුල් බුදු සමයේ භාවිතා කළයි සඳහන් වෙන්නා වූ රහස කුමක්ද? අද නම් ඉතින් බෞද්ධයින්ට ගෙදරට පන්සිල්, පොයට අටසිල්, ස්වාමින් වහන්සේලාට පොඩි අයට සාමාන්‍යයෙන් ලොකු අයට උපසම්පදා සිල්. අපි මේවා ඉම්මු. මේකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුල අපි ඉන්නේ. ආරි සම්මාදිට්ඨිය තුල නෙමෙයි. නමුත් මට රහසක් හම්බ වෙනවා.
මජ්ක්‍ධිම නිකායේ තියෙනා වූ සත්‍යකට බුදුන් වහන්සේ වදාරනවා මම ශ්‍රාවකින් හික්මවනු ලබන්නේ. දැන් ශ්‍රාවකයන් කියන වචනය ආපු නිසා එකක් කියලා ඉන්න වෙනවා. බුදුන් වහන්සේගේ බණ අසන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට කියනවා ශ්‍රාවක කියලා. එනම් පොදු හික්මීමක් ඔක්කොටම තියෙන්නේ. මම ශ්‍රාවකින් හික්මනු ලබන්නේ පංචස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. අන්න අපි ළඟ නැති බණ, අන්න අපි ළඟ නැති භාවනාව, අන්න ධර්ම විනය. මේ අපි ළඟ තියෙන ශික්ෂාපද විනයක් නේ. ශික්ෂාපදයේ ඉන්න පදනමක් කරගන්න. හැබැයි මේ යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛං කරිස්සති කියලා තිබෙන්නේ අභිභව මහරහතන් වහන්සේ ප්‍රකාශ කරලා යමෙක් මම හෝ ඔබ ස්ත්‍රී පුරුෂ දීපෑදි වේදෙන් තොරයි පංචස්කන්ධේ මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේ නම් පෞසාර පින්සාර ධානසාර සමානයි සංසාර අතහැරලා නිර්වාණ ලබන්න පුළුවන්. ඒක ධර්ම විනයේ වැඩක්. ඒක ධර්මයේ මුල් කොටගත්ත විදියක්. ඒ ධර්මයේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. දැන් පංච උපාදානස්කන්ධය තෝරගන්න බැරි වුණොත් එතනින් එහාට කරෙන්නේ නැහැ නේ වැඩේ. මොනවා හරි කර කාලය ගත කරන්න පුළුවන් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන වරද කුමක්ද? මේ ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම මොකද්ද? නැත්නම් මේ පංචස්කන්ධය කියන වචනේ තව පැත්තකින් විග්‍රහ කරමු. ඔය ධම්මදින්නා සූත්‍රයේ තියෙනවා විසාක සිටුවරයා ධම්මදින්නාවගෙන් අහලා සක්කාය කියන්නේ මොකද්ද? අනේ අපේ පාලි අකාදාරියත් සකාරාදියත් සක්කාය කියලා උගන්වන්නේ මේ කය. ඒකට එන්නේ ඉස්සල්ලානේ ත්‍රිපිටකේ 15 වෙනි ත්‍රිපිටකේ සූත්‍රයකින් අපි ගන්නවා. විසාකයනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. එතකොට මේ කයද? නෑ අර අරමුණක් මුල් කරගෙන පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ දොරවල් 6ටම හරිනේ. ඒකට එන දේ මම කොට ගැනීමට සක්කාය දිට්ඨි කියලා කියනවා. ඇසෙන් ආපු අරමුණ අල්ලා ගත්තාම මම හැදෙනවා. එතකොට මම ඉන්නේ කයේ නෙමෙයි අර අරමුණේ. සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය කඩන්න බනහන්න ඕනනේ. සක්කාය දිට්ඨිය දන්නේ නැතුව කැඩෙයි. නිවැරදි කරගන්න නැතුව කාගේවත්. බොරුවට සෝවන් වෙච්ච කට්ටිය කොච්චර මේ ලෝකේ ඉන්නවද රටේ. සක්කාය දිට්ඨිය ගැන කියන්නේ හොත් දන්නේ නැහැ කවුරුත්. ඒ බොරු සෝවන් ඔක්කොම. මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන මේක. දැන් එහෙනම් සක්කාය දිට්ඨිය සංයෝජනයක් වෙන්නේ කොහොමද? අර රූප වේදනා සංඥා සංකාර පහට එන්නේ තරහද බයද ක්‍රෝධයද වෛරයද පවද පින ධානයද අල්ලා ගත්තාම මම නම් මගේ නම් මගේ ආත්ම ස්කන්ධ පංචකේ මේ යනවා කර්ම බීජ හේතු ඉතුරු කරලයි මේ යන්නේ. අන්න පව් සිද්ධ වෙන හැටි, පින් සිද්ධ වෙන හැටි, ධාන කුසල් සිද්ධ වෙන හැටි, සසරට බැඳෙන හැටි. අරමුණක් පාසා. ඉතින් මඤ්ඤමාන සූත්‍රයේ මේක මෙහෙම කියනවා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මේ රූප වේදනා සංඥා සංකාර පහට ස්කන්ධ පංචකය කියනවා මේකට එන දේ මම කොට ගත්තොත් පංච උපාදානස්කන්ධය වෙනවා. ඒක නැසෙන්න හේතු ඉතුරු කරලා. හේතු ඉතුරු වීම මායයට බැඳීමයි හේවත් පමාවයි. ඔන්න බුදු සමයේ පමාව. ප්‍රමාදේ සසර ප්‍රමාදේ පවතුලයි පිනතුලයි ධානය තුලයි මේ සසර ප්‍රමාදේ තියෙනවා පෘථග්ජනයාගේ. එහෙනම් බුදුහාමුදුරුවෝ වදාරනවා පමත්ත බන්දු පාපීම පමාවුන්ගේ නෑදෑයා පාපී මාරයා. එහෙනම් මේ පව තුල පින තුල ධාන තුල සැප ස්වභාවයන් වෙනස් වුණාට මේක ඔක්කොම පමාව තුල සංසාරේ සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට දැන් මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් නොවි ඒක ඉවර කරන්න පුළුවන්ද? දැන් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය වුණාම පව් රැස් වෙනවා, පින් රැස් වෙනවා, ධාන කුසල රැස් වෙනවා. එතකොට සතරේ පමාව සසර ගමනට හේතුවක්. මම නම් මගේ නම් මගේ ආත්ම. ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒකට තමයි සියලු සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්මය කියලා ගලප ගන්න කාටවත් බැරි වුණා. ඒක වෙනම. ඉඩ කඩන් හරකබාන වරක ඒව තමයි නිත්‍ය සුඛ ආත්ම නැත්නම් අනිත්‍ය. කෙස්ලොම් නියදත් හරකබාන මේවා තමයි නැති වෙන එක අනිත්‍ය. මේ පංචස්කන්ධේ හටගත්තාම අල්ලා ගන්න නැසුනොත් නිත්‍ය සුඛ ආත්ම අල්ලා ගන්න නැතුව නැසුනොත් අනිත් දුක්ඛානාත්ම කියලා ත්‍රිපිටකයේ තියෙන බව කවුද හොයාගත්තේ මං අහනවා. සල්ලපතල ප්‍රසිද්ධ දේශකින් වහන්සේලා ඔක්කොගෙන්ම. එහෙනම් මෙන්න මේකයි ඇත්තේ. අපි මේ සසර ඇවිදින්නේ සංස්කාර ධර්මයන් නිත්සුකාත්ම කොට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටිය තුළ.
ඒක ආර්ය සම්මාදිට්ඨිය මත්තල මිත්‍යා දෘෂ්ටියක්. දසවස්තුක නෙමෙයි. ඒකට විපල්ලාස සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. ස්කන්ධ පංචකය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභදය නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් ගැනීමේදී සත්වයා සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. මිච්ඡාදිට්ඨිගත සත්තා චිත්තං කිත්ත විසංඤිනෝ. මේ නිත්සුඛාත්මනම් වූ මිත්‍යා දෘෂ්ටිගත වෙලා සිත වික්ෂිප්ත කරගෙන ඉපදෙමින් මැරෙමින් සත්වයා සසර ඇවිදින්නේ සංස්කාරයන්ගේ නිත්සුඛාත්මනම් වූ මිත්‍යා දෘෂ්ටිය තුලයි. අන්න ආර්ය සුඛේ නෙමෙයි අනාර්ය සුඛේ තියෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුඛාත්මනම් වූ මුලාව තුලයි. ඒ නිසා නිත්සුඛාත්මකට ගැනීමේ දුකින් මිදලා නැහැ අනාර්ය සුඛේ. අර සැප ටික වෙනම තියෙනවා දුක් ටිකක් විඳින්න වෙනවා. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සහ අටු දහමේ කම්පාවේ සියලු දුක්. බුදුවර ලෝකෙට පහළ වෙලා මේ සංස්කාරයන්ගේ නිස්සකාත්මකට ගැනීමෙන් කර්ම රැස්වීමේ න්‍යායෙන් මිදෙන්න කර්මක්ෂය කිරීමේ න්‍යාය දේශනා කරනවා. මොකද්ද ඒ? නේතං මම නේතෝ හමස්මින්න මේසවත්තා. ඒ ආපු දෙය මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් ඔබට නුවණින් බලන්න පුළුවන් නම් කියලා නෙවෙයි. අන්න අපුඤ්ඤාවිසංකාරයේදී අනිදුක්ඛානාත්ම අපුඤ්ඤ සම්භ්‍යංකාරයයි. පුඤ්ඤාවිසංකාරයේදී අනිදුක්ඛානාත්ම පුඤ්ඤාවිසංකාරයයි. ධානය කුසල් ඔබට නැහැ තියෙනවා නම් ධාන අනිජ්ජාවිසංකාරයේදී අනිදුක්ඛානාත්මය අනිජ්ජාවිසංකාරයයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය නෙමෙයිද? වතු පිටිවල ඉඩ කඩන් වල හරක බාන ලෝකේසල වල දත්වල අනිත්‍ය බලන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ. ඒක අනාර්ය සත්‍යයක්. බුදුහාමුදුරුවෝ වදාරන්නේ පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. පංචස්කන්ධයේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයේදී අපුඤ්ඤාවිසංකාරයයි පුඤ්ඤාවිසංකාරයයි අනිජ්ජාවිසංකාරයයි. මේවා නිත්‍ය සුඛාත්ම නිසා තමයි පවපින් රැස් වී ඔබ සතර ඇවිදින්නේ ඔබට ගමනක් තියෙන්නේ. ඔය ව්‍යාජය ඔය බොරුව දැනගන්න තමයි බුදුවර ලෝකෙට පහළලා සත්‍ය දේශනා කරන්නේ. සද්ධර්මයේ මතුවීම කියන්නේ මෙන්න මේක එළි වෙන කාලෙට. කොතරම් වාසනාවන්තයිද මේක තේරුම් අරගෙන තමන්ගේ මේ ඇතුළත හිස් කරගන්න පුළුවන්. මේ ස්කන්ධ පංචකය හටගෙන නැසෙනවා. ඒක අනිත්‍ය නෙවෙයි. ස්කන්ධ පංචකය තුළ තමයි බුදුහාමුදුරුවෝ නුවණින් අනිත්‍ය බලන්න කියලා තියෙන්නේ. වතුපිලි ඉඩකඩම් හරකබාන වල අනිත්‍යත් ත්‍රිපිටකයේ ඇත්තෙම නැහැ. කවුරු කියලා දුන්නද මම දන්නේ නැහැ මේවා. හැබැයි මේකත් මේ හටගෙන නැසෙන එක නෙවෙයි අනිත්‍ය කියන්නේ. හටගන්නවා මමත්වයෙන් ගත්තොත් හේතු ඉතුරු වෙනවා නැසෙනවා. ඒකට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. ඒකට කියන්නේ අවශේෂ නිරෝධය පාලියේ. හේතු ඉතුරු වී නැසීම අවශේෂ නිරෝධයයි. අවශේෂ නිරෝධය සිදු වෙන්නේ ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්ම කොට ගන්නා තුල. ඒක පමාව. පවතුල හෝ පිනතුල හෝ ධානතුල හෝ කර්ම රැස් වේ නම් ඒක සසරේ පමාව. දැන් මෙතන තමයි බුදුහාමුදුරුවෝ නොපමා වෙන්න කියලා වදාරන්නේ. ස්කන්ධ පංචකය තුළ නොපමා වෙන්න වෙනවා. ඒකට කියනවා අල්ලාගත්තේ නැත්නම් ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර පහ පහළ වෙනවා. මගේ මම මගේ ආත්ම කොට ගත්තේ නැත්නම් ඒක නැසෙනවා අනාගතයට හේතු ඉතුරු නොකර. එහෙනම් කර්ම බීජ රැස් වෙන්නේ නැහැ. ඒකට කියනවා නිර්වශේෂ නිරෝධය. නිර්වශේෂ නිරෝධයට කියනවා නොපමාව. එතනම දැන් මොකද වුනේ? මමත්වයේ නැතෙනවා. මම කොට ගන්න නැත්නම් අනාගතයට හේතු ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේකට කර්මක්ෂය කිරීම කියලා කියනවා. මේ කර්මක්ෂය කිරීමේ කර්මයට විදසුන් වැඩිම කියලා කියනවා. මේ කර්මක්ෂය කිරීමේ කර්ම කරනවාට යෝනිසෝ මනසිකාරයෙන් ලෝකේ බලනවා කියලා කියනවා. ඕනේ තරම් වචන තියෙනවා. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය දුකින් මිදෙන බව තේරුම් අරගෙන ඒ ධර්මයේ සරණ කරගන්නා අය තමයි ආර්ය සුඛය විඳින්න බවට පත් වෙන්නේ. ඔවුන් මගපලලාභීන්. කිසි සැකයක් නැහැ. ඔවුන් 99ට 98ට බස්සගෙන යන පටිසෝතගාමීන්. මොකද එකින් එකට ඔවුන් ෂේ කරගන්නවානේ. මාර්ගඵල අර අනිදුක්ඛානාත්මේ මාර්ගයයි අසංකතේ ඵලයයි. කර්මවල නම් මාර්ගඵල නෙමෙයි තියෙන්නේ කර්ම විපාක තියෙන්නේ. කර්ම විපාක පුණ්‍ය කර්ම විපාක, පාප කර්ම විපාක, ධාන කර්ම විපාක. ඒ කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ හොඳ එක තෝරා ගන්න සිද්ධ වුණේ ධර්ම මාර්ගය නැති නිසා. බෞද්ධයින්ට. ධර්ම මාර්ගය එලි කරගත්තොත් මේ රට හදන්න වැඩි කල් යන්නේ නැහැ. මෙන්න මේක තේරුම් අරගන්න බණ අහන්න ඕන. ඊට පස්සේ ස්කන්ධ පංචකයේ භාවනා මධ්‍යස්ථානයයි
ඒකට එන ඒවට කියනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ තුනේදී මමත්වෙන් නොගෙන අවසන් කරනවා නම් නිරෝධශේෂ නිරෝධයටපත් වෙනවා. ඉන් එහාට ප්‍රතිඵල හොයන්න එපා. මොකද නිර්වාණ යනු ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං, මේ ස්කන්ධ පංචකේ ලෝභ දේශ මොහ ඡය වෙගෙන යනකොට ඉන් එහාට තමයි මේ සැනසෙල්ල හම්බ වෙන්නේ. දැන් තියෙන සුඛයට කියනවා ආර්ය සුඛය. කැමති නම් විඳින්න මේ පාරේ යන්න වෙනවා. අපි මේ අනිත්‍ය කාගෙන්ද දන්නේ ඉගෙන ගත්තේ. අර මට මතකයි මම පුංචි කාලේ මේ කාටුන් චිත්‍රයක් තිබුණා, දේශපාලන කාටුන් චිත්‍රයක්. එතකොට මේ දේශපාලන ලජ්ජෙක් වැරදි වචන පාවිච්චි කරනවා ඉංග්‍රීසි. මේක උපහාසයට අහලා තිනවා මේ ඔබතුමා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ කිචන් මදර් ගෙන්ද කියලා. කිචන් මදර් කුස්සියම්මා. ඒ වචනේම එහෙමනේ පරිවර්තනය වෙන්නේ. ඒ වගේ කාගෙන්ද දන්නේ මේ අනිත්‍ය ඉගෙන ගත්තේ කියලා මට හිතෙනවා බිදුර සූත්‍රය හම්බ වුණාම. බිදුර සූත්‍රයේ ලස්සන කතාවක් තියෙනවා. පද තුනයි තියෙන හරි ලස්සනයි. ඇයි මේක මේ සමාජයට විවර කරලා කරුණු පැහැදිලි කරන්නේ නැත්තේ? කාටද මන් දන්නේ ධර්මයේ වහගෙන ජීවත් වෙන්න ඕනකමක් තියෙන්නේ. එහෙම ඕනකමක් තියෙන්න බෑ කාටවත්. නමුත් මේක විශාල අවාසනාවක්. ලෝකෙට සද්ධර්මයේ බෙදා දෙන්න අවශ්‍ය වටිනාකම අපි ළඟ තිබෙදී අපි ඒක පාවිච්චි කරන්නේ නැතුව ලෝකෙට දෙන්න බෑ. අපි ඒක පාවිච්චි කරලා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල පෙන්වුවොත් ලෝකයා අනිත් ඔක්කොටම වඩා ධර්මය හොයාගෙන ලංකාවට එයි. ඒ විතරක් නෙමේ මිනිස්සු ආංක වෙනකොට මේ තියෙන සියලුම ව්‍යාජ දේවල් තුළ ප්‍රතිඵල මේ වැරදි සේරම අවම වෙන්න පටන් ගන්නවා. අර වචන තුන පැහැදිලි කරාම මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ අදාහරණ අපිට තේරුම් කරගන්න. බිදුරායම් භික්කවේ කායෝ. මේ තේරුම මොකක්ද දන්නවද? අයං කායෝ බිදුරං. මම වචන ටික මම පාලි වාක්‍යයක් විදිහට සකස් කළා. ඒකෙන් කියන්නේ මහණෙනි මේ කය කැඩී බිඳී අනසුලුය. ළමා තරුණ මහලු මැදිවි පොළොවට පස් වෙලා ගියා. ඊට පස්සේ ඒකනේ මේක අනිත්‍ය නෙමෙයි. අපි අනිත්‍ය දාගත්තාම අපි වැරදි ඔක්කොම. මේක පෙන්වන්නේ ත්‍රිපිටකයේ බිදුර භාවය හේවත් කැඩෙන බෙදෙන සුළු බව. කයටම අනුයුක්තව තව මොනවද තිබුණේ? සිත. සිත සම්බන්ධෙනුත් පෙන්වනවා. විඥානම් වික්කවේ පබංගුරං. බංගුර කියන්නේ බින්දෙනවට, බබංගුරං කියන්නේ නැවත කොච්චර හටගත්තත් බින්දෙනවා. එහෙනම් සිත ඇසෙන් කනට කනෙන් නාසයට නිරන්තරයෙන් බින්දෙනවා. බුදුහාමුදුරුවෝ අදාරනවා උදේ උපන් සිත දවල්ට නෑ, දවල්ට හවසට නෑ කියලා. එහෙනම් සිත භංගුරත්වයට හේවත් බිඳී යන සුළුයි. කය සහ සිතේ දෙකේ වෙනස් වීම බුදු සමය අනිත්‍ය නෙවෙයි. කවුරු ඉගැන්නුවත් වැරදි. මේ සූත්‍රයට අනුව. හැබැයි ඊට එහා පදේ තියෙනවා මොනවද නුවණින් බලන්න ඕන අනිත්‍ය කියලා. අන්න එතනින් මේ වරද්ද කළේ ඇයි, මේ වැරද්ද උනේ කාගේ අතින්ද? මේකට කියනවා ධර්මයේ පෘථග්ජනකරණය වීම. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. අන්න මම පිළිගන්නවා උපදි කියන්නේ කෙස් නම්, දත් නම්, නිය නම්, වතු පිට නම්, ඉඩ කඩන් නම්, හරක බාල් නම්, උළු කැට නම්, ඇඳුම් නම් ඒවා දි รา යන එක අනිත්‍ය කියලා. නෑ උපදි බාහිර ලෝකේ කොහෙවත් නෑ. උපදි කියන්නේ කෙලෙස් වලට, උපදි කියන්නේ උපාදාන වලට, උපදි කියන්නේ ලෝභ දේශ මොහයන්ට. ලෝභ දේශ මොහයන් කෙනෙකුගේ වැඩි දුකටපත් වෙන්නේ නිත්සුකාත්ම කියන මුලාව තුල. ලෝභ දේශ මොහයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බලලා ඉවර කරගන්න බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක ඇස් දෙකෙන් බලන්න බෑනේ. උපදි කියන්නේ උපාදාන, උපාදානයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී උපාදානයන්ගෙන් මිදෙනවා. කායංච බිදරතෝ ඤත්වා. කය කැඩී බිඳී යන බව දැනගෙන බිඳී දි รา යාමට පෙර සිහිය පාවිච්චි කරලා විඥානංච බවංගුරං හිත මවකුසෙන් දිහුණු තැන දක්වා මරණ කර්ම තියෙන්නේ නැති බව මොහොතකින් නැතෙන බවත් නෝනින් දැනගෙන ඒ දෙක උදව් කරගෙන උපදීසු බයං දිත්වා. මේක මම වගේ කොට ගැනීමෙන් දුකට හේතුපත් වෙන බව තේරුම් අරගෙන හිබියවියේ උපදීන්ගෙන් මිදෙන්න පුළුවන් නම් ස්කන්ධ පංචකය තුල ජාති මරණ මච්චගා ජාති ජරා ව්‍යාධි ශෝක මරණයෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න බුදුදහමේ උපදි සම්බන්ධයෙන් නුවණින් බැලිය යුතු අනිදුක්ඛ අනාත්මය අපට වසාදමා තියෙන තාක්කල් මොන භාවනාව කෙරුවත් මොන පින්කම් කෙරුවත් ඒවට අදාළ ලෞකික විපාක ඇරුණාම සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙන් නිවන් සුව නම් ලබන්නට බැරිය. දැන් මේ ටික දැනගත්තාම ඇති වෙන මොකක්වත් අටුවා ටීකා ටිප්පණි ඕන නැහැ. මං කිය පොඩි දෙයයි දැනගන්න ඕන කියලා. ඒ පොඩි දේ ඕනෑම සූත්‍රයක තියෙනවා. ඔන්න අපි ආවේ ඕකට. අපට ආරාධනා කළේ ඔය පිළිවෙල අර්ථ දාන්න ආයේ. පිළි නොගන්න අය ඉන්න පුළුවන්. ඒකල මට ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ කියලා ඔක්කොම බුදුදහම පිළිගත්තේ නැහැනේ. නමුත් මේ බෞද්ධයින් වශයෙන් ඔබ කලක් තිස්සේ දාන සීල භාවනාවල යෙදමින් වන්දනා ගමන් යමින් භාවනා කරමින් මොනමක් හොයාන ගියාද?
හම්බ වුණේ නැද්ද? ඒකේ ධර්මයේ වරද නිසාද කියලා තේරුම් ගන්න පුළුවන් නම් මේ පංචස්කන්ධයේ රූප කියන්නේ ශරීරය හරි පඨවි ආපෝ තේජෝ හරි කියලා උගන්න තාක්කල් පංචස්කන්ධයේ වැරදි. එහෙනම් අනිත් දුක්ඛ අනාත්ම බැලීමක් ඒකේ නැහැ. අන්න මම කියනවා බුදුහාමුදුරුවෝ පංචස්කන්ධයේ නැමැති අටුවාව මුල් කොටගෙන තමයි ධර්ම දේශනා සේරම දේශනා කළේ. මේක ඇතුළට දාලා බලන්න පුළුවන් නම් ඔක්කොම ලියන්න පුළුවන්. ඒ මගේ අටුවාව. ඔබටත් මේ පංචස්කන්ධ අටුවාව තියෙනවා නිතරම තේරුම් ගන්න. තේරුම් ගත්තාම ඕකෙන් ඔක්කොම ලියන්න පුළුවන් ගැටලු ටික. ඔබ හැම දිනාටත් සුසේ ප්‍රශංසාව කරමින් ධම්මස පාදාගෙන ගෞතම සාසනය තුළ නිවන සැන්සර ජීවිතයක වටිනාකම තේරුම් ගන්නට ඔබට මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයක් ප්‍රාර්ථනාවක් කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.